සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2565 වූ බිනර මාස අව විසේනිය නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021 වූ සැප්තැම්බර් මාස 25 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වුණු මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම Zoom යෙදවීම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 56 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 55 පුරාවට අපි චිත්තකාණ්ඩයට අයත් සිත 89 පිළිබඳවත් චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52 පිළිබඳවත් රූප කාණ්ඩයට අයත් රූප 28 වගේම සංග්‍රහ කාණ්ඩයට අයත් සියලුම සංග්‍රහ කාණ්ඩත් ඉගෙනගෙන හමාර කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි ආරම්භ කරන්නට යෙදුණා චිත්ත වීති කාණ්ඩය කියන ඊටාම වැදගත් වටිනා පාඩම. මේ වන විට චිත්ත වීති කාණ්ඩය ඔස්සේ පාඩම් 10ක් අපි සම්පූර්ණ කරලා අවසන් කරලා තියෙනවා. පංචද්වාරික චිත්ත වීති දක්වා සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. අද දවසේදී අපේ බලාපොරොත්තුව චිත්ත වීති කාණ්ඩේ 11 වෙන පාඩමට යොමු වන්නටයි. පසුගිය වැඩසටහනේදීත් මතක් කළ පරිදි සිහිපත් කළ පරිදි මනෝද්වාරික චිත්ත වීති පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ වන මෙම 11 වන පාඩමේ සිට ඉදිරියට ඔබට දැන කියා ගන්නට පුළුවන් මනෝද්වාරයෙන් ගන්නා අරමුණු වලින් කෙසේද චිත්ත වීති පහළ වෙන්නේ, ඒ පහළ වන චිත්ත වීති වල ස්වභාවය සහ මේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැන කියා ගන්නට පුළුවන්. ඊටාම සියුම් කාරණා රාශියක් විග්‍රහ කරන සාමාන්‍ය පොතපතක් කියවා අවබෝධ කරගන්නට ඊටාම දුෂ්කර වන්නා වූ, සියුම් වන්නා වූ, ගම්භීර වන්නා වූ කාරණා රාශියක් දැන කියා ගන්නට ලැබෙන ඊටාම වටිනා පාඩම් මාලාවකටයි අද පටන් යොමු වෙනට බලාපොරොත්තු වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති පාඩම තුලින්. ඉතින් අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපේ ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. අපගේ ගෞරවනීය ආරාධනාව බොහෝමත්ම කාරුණිකව පිළිගෙන පරම ගම්බීර වූ මේ අභිධර්මාර්ථය අපට වැටහෙන ආකාරයෙන් විවරණය කරමින්, විභජනය කරමින්, විස්තර කර දෙමින් අපට මනවින් වටහා ගන්නට සලස්වන්නා වූ ඒ වගේම ඒ ධර්මය අපේ ජීවිතවලට ගලප්පමින් එකතු කර දෙමින් ජීවිත සුඛිත මුදිත භාවයට පත් කරමින් ඒ ජීවිත පරම නිෂ්ඨාව වූ නිවන දක්වාම යොමු කරවන්නට මඟ පෙන්වන්නා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභි වන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමටත් කමා කර ගැනීමටත් සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බ. සාදෝකාස කමාමි බන්තේ සුඛී හොතු නිබ්බාන පච්චය හොතු. සුඛී හොතු නිබ්බාන පච්චය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුළින් ත්‍රිපිටක ධර්මය ඉගෙන ගැනීමටත් විශේෂයෙන් මේ අභිධර්ම පාඩම් මාලාවත් ඒ වගේම පාලි භාෂා පුහුණුවටත් යොමු වීමට බොහෝ දෙනෙක් Zoom යෙදුම ඔස්සේ ලෝක රටවල් ගණනාවක සිට අප සමග සහසම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණුවත් ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව
සියලුම දෙනා වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. හොඳයි. අපි මුලින්ම නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම වැඩසටහනේ තවත් එක් දවසක් එක් වැඩසටහනක් සම්පූර්ණ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපිට මුලින්ම අද තියෙන්නේ මේ මනෝද්වාර වීති කියන පාඩම කියවන්න. හොඳයි කියන්න. අවසරයි ස්වාමීනි. අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්ද විමලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් රචිත අභිධර්ම මාර්ගය නම් ග්‍රන්ථ රත්නෙහි 136 වැනි පිටුවෙහි 9 වෙනි පාඩම මනෝද්වාර වීති. කාම ජවන වීතිය අර්පණා ජවන වීතිය කියා මනෝද්වාර වීති දෙකටසකි. අර්පණා ජවනයයි කියනුයේ මහත්ගත ලෝකෝත්තර ජවනයන්ටය. චිත්තක්ෂණ 17ක් ආයු ඇති වර්තමාන රූපයක් අරමුණු කොට ඇති වන විභූතාරම්මන වීති පසක් ඇත්තේය. ඒවා අරමුණු කොට ඇතිවන අවිභූතාරම්මන වීති දෙකක් ඇත්තේය. රූප 28හි චිත්තක්ෂණ 17 බැගින් ආයු ඇති රූප 22ක් ඇත්තේය. අනික් රූප 6ට එපමණ ආයුෂ නැත. රූප ගැන රූප කාණ්ඩයේදී දත හැකි වනු ඇත. චිත්තක්ෂණ 17ක් ආයු නැති ඉතිරි නාම රූප ධර්ම හා අතීතානාගත දෙකට අයත් චිත්තක්ෂණ 17ක් ආයු ඇති රූප 22ද අරමුණු කොට උපදනා විභූතාරම්මන වීති එකක් හා අවිභූතාරම්මන වීති එකක්ද ඇත්තේය. මෙසේ කාමාවචර ජවන මනෝද්වාර වීති 9කි. චිත්තක්ෂණ 17ක් ඇති විභූතාරම්මන වීති. පළවන විභූතාරම්මන වීතිය. චිත්තක්ෂණ 17ක් ආයු ඇති රූපයක් ඉපිද එක් චිත්තක්ෂණයක් ඉක්මීමෙන් පසු දෙවන චිත්තක්ෂණයෙහි මනෝද්වාරයට හමුවීමෙන් භවාංග චලන භවාංගුපච්ඡේද මනෝද්වාරා වජ්ජනයන් ඉපිද නිරුද්ධ වීමෙන් පසු යම් කිසි කාමාවචර ජවනයක් සත්වරක්ද තදාරම්මණය දෙවරක්ද වීම ඇති වීතිය ප්‍රථම සප්ත රසායුෂ්ක විභූතාරම්මන වීතියය. වීතියට අරමුණු වන රූපය සතරවන භවාංගය සමග නිරුද්ධ වේ. වීති සටහන ති න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ත ත භ භ භ භ. මෙහි ම යන්නෙන් මනෝද්වාරා වජ්ජනයත් ත යන්නෙන් තදාරම්මනයත් ගත යුතුය. හොඳයි. එතකොට මනෝද්වාර වීති අද අපිට තියෙන පාඩම. එතකොට බලන්න මේ පාඩමේ පැහැදිලි කරනවා කාම ජවන වීති අර්පණා ජවන වීති කියා මනෝද්වාර වීති දෙකොටසකි. ඊට පස්සේ අර්පණා ජවනයයි කියනුවේ මහත්ගත ලෝකෝත්තර ජවනයන්ට. චිත්තක්ෂණ 17ක් ආයු ඇති වර්තමාන රූපයක් අරමුණු කොට ඇතිවන විභූතාරම්මන වීති පසක් ඇත්තේය. ඒවා අරමුණු කොට ඇතිවන අවිභූතාරම්මන වීති දෙකක් ඇත්තේය කියලා.
එතකොට දැන් අපි කලින් ඉගෙන ගත්තා මේ සිත් සම්බන්ධයෙන්. කෙටි ක්‍රමයෙන් 89යි දීර්ඝ ක්‍රමයෙන් 121යි කියලා. ඒ වගේ මේ සිත්වල යෙදෙන චෛතසික අපි ඉගෙන ගත්තා. එතකොට ඒ චෛතසික ඒ සිත්වල එකටම ඉපදෙමින් ඒ වගේම සිතත් එක්ක එකටම පවතිමින් එකටම නිරුද්ධ වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ඒ සිත් වලින් ඒ කෘත්‍ය සිද්ධ කරනවා කියන එකත් ඉගෙන ගත්තා. ඒ වගේම මේ සිත් පහළ වෙනකොට ඒ කෘත්‍ය සිද්ධ කරමින් පහළ වෙනකොට යම්කිසි පිළිවෙලකට ක්‍රමානුකූලවයි පහළ වෙන්නේ කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට ඒ පහළ වෙන සිත් යම්කිසි ක්‍රමානුකූලව පහළ වෙනවා යම්කිසි ක්‍රමයකට අනුව. එතකොට අපි කියවවට චිත්ත වීති කියලා. චිත්ත වීති සිත් වැල්. එතකොට සිත් වැල් ක්‍රමයට තමයි ඒ සිත් පහළ වෙනකොට පහළ වෙන්නේ. එතකොට ඒ සිත් වැල් නැත්තම් චිත්ත වීති අපි මුලින්ම කොටස් දෙකකට බෙදලා දැක්වුවා. එකක් පංචද්වාර වීති අනික මනෝද්වාර වීති වශයෙන්. ඒතර පංචද්වාර වීති අපි ඉගෙන ගත්තා දැන්. පංචද්වාර වීති ඉගෙන ගත්තා. එතකොට චක්ෂුද්වාර වීති 15ක් ඉගෙන ගත්තා. සෝතද්වාර වීති 15ක් ඉගෙන ගත්තා. ගහනද්වාර වීති 15යි. ජීවහාද්වාර වීති 15යි. ඊට පස්සේ කායද්වාර වීති 15යි. මේ විදිහට චිත්ත වීති 75ක් අපි ඉගෙන ගත්තා. එතකොට මේ පංචද්වාර වීති තව කොටසක් තව වීති කිහිපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා පසුව. ඒවට කියනවා මරණාසන්න වීති කියලා. මරණාසන්න වීති. එතකොට අපි ඔය ඉගෙන ගත්තේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී පහළ වෙන පංචද්වාර වීති. ඒකට මරණයට ආසන්න මොහොතේදී මරණාසන්න මොහොතේදී ඔය පංචද්වාර වීති පහළ වෙනවා. එතකොට ඒවට කියන්නේ මරණාසන්න වීති කියලා. පංචද්වාරික මරණාසන්න වීති. ඒ ටික අපිට ඉගෙන ගන්න තියෙන්නේ පසු පාඩමකදී. මේ පාඩමේදී නෙවෙයි පසු පාඩමකදී ඉගෙන ගන්න තියෙන්නේ. කෙසේ හෝ අපි පංචද්වාර වීති මේ මූලික කොටස ඉගෙනගෙන අවසන් දැන්. එතකොට දැන් අපිට ඊළඟට තියෙන්නේ මනෝද්වාර වීති. එතකොට මේ මනෝද්වාර වීති කියන්නේ මොනවටද? මනෝද්වාර වීති කියන්නේ ඇයි? කියන මෙන්න මේ කාරණා අපි පැහැදිලි කරගන්න ඕනේ. එතකොට අපි ඒ කාරණාව රූප සටහනක් ඔස්සේ පැහැදිලි කරගමු. ద్వාර කියන මාතෘකාව යටතේ තියෙන රූප සටහන ඔස්සේ අපි ඒක පැහැදිලි කරගනිමු. මේ රූප සටහන දිහා Tamanට බලනකොට පැහැදිලි වෙනවා. බලන්න මුලින්ම ద్వාර. එතකොට අපි දන්නවා ద్వාර කියන්නේ මොනවද කියලා. බලන්න යටින් තියෙනවා චක්කුද්වාරේ, සෝතද්වාරේ, ගාහනද්වාරේ, ජීවහාද්වාරේ, කායද්වාරේ සහ මනෝද්වාරේ. එතකොට ద్వාර 6යි. එතකොට බලන්න චක්ෂුද්වාරේ කියලා කිව්වේ චක්ෂු ප්‍රසාදයට. ඊළඟට සෝතද්වාරේ කිව්වේ සෝත ප්‍රසාදයට. ගාහනද්වාරේ කිව්වේ ගාන ප්‍රසාදයට. ජීවහාද්වාරේ කිව්වේ ජීවහා ප්‍රසාදයට. කායද්වාරේ කිව්වේ කාය ප්‍රසාදයට. මනෝද්වාරේ කිව්වේ භවාංග සිතට. මනෝද්වාරේ කියලා කිව්වේ භවාංග සිතට. එතකොට අපි චක්ෂුද්වාරේ යටතේ බලමු. එතකොට චක්ෂුද්වාරේ කියලා කිව්වේ චක්සු ප්‍රසාදයට. එතකොට මේ චක්සු ප්‍රසාදයට ගොදුරු වන අරමුණ නැත්නම් චක්සු ප්‍රසාදේ චක්ෂුද්වාරේ හැපෙන අරමුණ ඊට යටින් දක්වන වර්තමාන රූපාරම්මණය. වර්තමාන
වර්ණ රූපේ. එතකොට මේ වර්තමාන වර්ණ රූපය සතර ආකාරයි. අති මහන්තාරම්මනේ, මහන්තාරම්මනේ, පරිත්තාරම්මනේ සහ අති පරිත්තාරම්මනේ වශයෙන්. එතකොට මේ සතරාකාර වූ වර්තමාන රූපාරම්මණය චක්ෂුද්්වාරයේ හැපීම හේතුවෙන් පහළ වෙනවා චිත්ත වීති. අන්නේ චිත්ත වීති වලට අපි කිව්වා චක්ෂුද්්වාර වීති කියලා. ඒකයි අර යටම තියෙන්නේ චක්ෂුද්්වාර වීති. එතකොට අපිට පැහැදිලි දැන් චක්ෂුද්්වාර වීති කියලා කිව්වේ සතරාකාර වූ වර්තමාන රූපාරම්මණය චක්ෂුද්්වාරයේ හැපීම නිසා පහළ වෙන චිත්ත වීති. චිත්ත වීති වලට තමයි චක්ෂුද්්වාර වීති කියලා කිව්වේ. ඊළඟට සෝතද්්වාර වීතිත් ওই ක්‍රමයටමයි. අන්න සෝතද්්වාරය කිව්වේ සෝත ප්‍රසාදේ. එතකොට ඒ සෝත ප්‍රසාදේ හැපෙන අරමුණ වර්තමාන සද්ධාරම්මණය. ඒ වර්තමාන සද්ධාරම්මණයත් සතරාකාරයි. අති මහන්තාරම්මනේ, මහන්තාරම්මනේ, පරිත්තාරම්මනේ, අති පරිත්තාරම්මනේ වශයෙන්. එතකොට මේ සතරාකාර වූ වර්තමාන සද්ධාරම්මනේ සෝතද්්වාරයේ හැපීම හේතුවෙන් චිත්ත වීති පහළ වෙනවා. අන්න ඒවට කිව්වා සෝතද්්වාර වීති කියලා. සෝතද්්වාර වීති. ඊළඟට ගහනද්්වාරේ. ගහනද්්වාරය කියලා කිව්වේ ගහන ප්‍රසාදයට. එතකොට මේ ගහන ප්‍රසාදයට ගොදුරු වෙන්නේ නැත්නම් ගහන ප්‍රසාදේ හැපෙන්නේ වර්තමාන ගන්ධාරම්මනේ. වර්තමාන ගන්ධාරම්මනේ. එතකොට මේ වර්තමාන ගන්ධාරම්මනයත් සතරාකාරයි. අති මහන්තාරම්මනේ, ඊළඟට මහන්තාරම්මනේ, පරිත්තාරම්මනේ, අති පරිත්තාරම්මනේ වශයෙන්. මෙන්න මේ සතරාකාර වර්තමාන ගන්ධාරම්මණය ගහනද්්වාරයේ හැපීම හේතුවෙන් පහළ වෙනවා චිත්ත වීති. ඒවට කියනවා ගහනද්්වාර වීති කියලා. ගහනද්්වාර වීති. එතකොට ඊළඟට තියෙන්නේ ජීවහා ద్వාරය. ජීවහා ద్వාරය කියන්නේ ජීවහා ප්‍රසාදේ. මෙන්න මේ ජීවහා ප්‍රසාදේ හැපෙන අරමුණ තමයි වර්තමාන රසාරම්මණය. වර්තමාන රස රූපේ. එතකොට ඒ වර්තමාන රසාරම්මණය ආකාර හතරයි. අති මහන්තාරම්මනේ, මහන්තාරම්මනේ, පරිත්තාරම්මනේ, ඊට පස්සේ අති පරිත්තාරම්මනේ. මේ සතරාකාර වූ වර්තමාන රසාරම්මණය ජීවහා ద్వාරයේ හැපීම නිසා පහළ වෙනවා චිත්ත වීති. ඒවට කිව්වා ජීවහා ద్వාර වීති කියලා. ජීවහා ద్వාර වීති. ඊළඟට කායද්්වාරය. බලන්න. කායද්්වාරය කියලා කියන්නේ කාය ප්‍රසාදයට. ඒකට කාය ප්‍රසාදයට ගොදුරු වෙන නැත්නම් කාය ප්‍රසාදේ හැපෙන අරමුණ තමයි වර්තමාන පොට්ටබ්බාරම්මණය. එහෙම නැත්නම් තවත් ක්‍රමයකින් කියනවා නම් වර්තමාන වූ පඨවි, තේජෝ, වායෝ කියන මෙන්න මේ ධාතු. එතකොට මේ වර්තමාන පොට්ටබ්බාරම්මණයත් සතරාකාරයි. අති මහන්තාරම්මනේ, මහන්තාරම්මනේ, පරිත්තාරම්මනේ සහ අති පරිත්තාරම්මනේ වශයෙන්. එතකොට මේ සතරාකාර වූ වර්තමාන පොට්ටබ්බාරම්මණය කායද්්වාරයේ හැපීම හේතුවෙන් චිත්ත වීති පහළ වෙනවා. අන්නේ චිත්ත වීති වලට අපි කිව්වා කායද්්වාර වීති කියලා. කායද්්වාර වීති. හොඳයි. ඊට පස්සේ තියෙන්නේ මනෝද්්වාරය. ద్వාරය යටතේ තියෙන 6 වෙනි ద్వාරේ මනෝද්්වාරය. ඒකට මනෝද්්වාරය කියලා කියන්නේ භවාංග සිත. භවාංග සිත. එතකොට මෙන්න මේ භවාංග සිතේ හැපෙන, එහෙම නැත්නම් අපි කියනවා භවාංග සිතට යොමු වන, භවාංග සිතට පැමිණෙන අරමුණු තියෙනවා. භවාංග සිතට පැමිණෙන අරමුණු තියෙනවා. ඒ අරමුණු මූලික වශයෙන් කොටස් දෙකකින් දක්වනවා. ධම්මාරම්මන සහ ගෝචර රූප පස. ධම්මාරම්මන ඊට පස්සේ ගෝචර රූප පහ. කෙටියෙන්ම කියනවා නම් මනෝද්්වාරයට යොමු වන අරමුණු
ධම්මාරම්මනේ සහ ගෝචර රූප පස. එතකොට සාමාන්‍යයෙන් මේ මනෝද්වාරයට අරමුණු මනෝද්වාරයේ අරමුණක් හැපීම සම්බන්ධයෙන් කියනකොට ගොඩක් දුරට යොදන වචනේ තමයි මේ හැපීම වෙනුවට ආපාතගත වෙනවා කියලා. ආපාතගත වෙනවා. يعني මනෝද්වාරයට අරමුණක් යොමු වෙනවා. මනෝද්වාරයට අරමුණක් පැමිණෙනවා. නැත්නම් මනෝද්වාරයේ අරමුණක් අපි කියන විදිහට හැපෙනවා. ඒකට ඒ වෙනුවෙන් යොදන වචනේ තමයි ආපාතගත වෙනවා කියන එක. එතකොට අපි ගොඩක් දුරට ආපාතගත වෙනවා කියන වචනේ ඊට පස්සේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අර පංචද්වාරයට අරමුණක් හැපෙනවා වගේ නෙවෙයි මේ මනෝද්වාරයේ අරමුණක් හැපීම. ඒක ඊටාම සියුම්. ඒ නිසා බොහෝ දුරට ගොඩක් දුරට යොදන්නේ මනෝද්වාරයේ අරමුණක් හැපීම වෙනුවෙන් මනෝද්වාරයට අරමුණක් ආපාතගත වෙනවා කියලා. හොඳයි. එතකොට මේ මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු බලන්න මූලිකව ධම්මාරම්මණය ඊට පස්සේ ගෝචර රූප පස. එතකොට ධම්මාරම්මණය සය ආකාරයි. අපි කලින් ඉගෙන ගත්තා ප්‍රසාද රූප, සූක්ෂම රූප, චිත්ත, චෛතසික, නිර්වාණ, ප්‍රඥාප්ති වශයෙන්. 6යි. එතකොට මේ ප්‍රසාද රූප, සූක්ෂම රූප, චිත්ත, චෛතසික කියන මේ කොටස් 4 මේ අරමුණු 4 අතීත අරමුණු මේ 4 අතරේ තියෙන අතීත අරමුණු ඊට පස්සේ වර්තමාන අරමුණු අනාගත. එහෙම නැත්නම් අපි කියන්නේ අතීත වූත් වර්තමාන වූත් අනාගත වූත් ප්‍රසාද රූප, සූක්ෂම රූප, චිත්ත, චෛතසික. මෙන්න මේ සියල්ලම මනෝද්වාරයට ආපාතගත වෙනවා. ඊට පස්සේ නිර්වාණ ප්‍රඥප්ති. නිර්වාණය සහ ප්‍රඥප්ති. මේ දෙක කාල විමුක්තයි. කාල විමුක්තයි. කාල වශයෙන් දක්වන්න බෑ. එතකොට මෙන්න මේ සයාකාර අරමුණු වලට කියනවා ධම්මාරම්මන කියලා. ඒක ධම්මාරම්මනේ සයාකාරයි. ඒ වගේම තමයි මේ මනෝද්වාරයට ආපාතගත වෙන අනිත් අරමුණු තමයි ගෝචර රූප පස. ගෝචර රූප පහ. එතකොට ගෝචර රූප පහ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. එතකොට මුලින් අපි පංචද්වාරයේ හැපෙන අරමුණු විදිහට ගත්තෙත් ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. නමුත් ඒ අරමුණු පහ වර්තමාන අරමුණු. වර්තමාන රූප, වර්තමාන ශබ්ද, වර්තමාන ගන්ධ, වර්තමාන රස, වර්තමාන පොට්ටබ්බ කියන මේවා තමයි පංචද්වාරයේ අරමුණු හැටියට ගැනුනේ. දැන් මෙතනදිත් මේ පහ ඇවිල්ලා තියෙනවා. මෙතනදී මේ වර්තමාන රූප පමණක් නෙවෙයි. වර්තමාන ගෝචර රූප පහ පමණක් නෙවෙයි. අතීත ගෝචර රූප පහ, වර්තමාන ගෝචර රූප පහ, අනාගත ගෝචර රූප පහ කියන මේ සියලුම රූප ගෝචර රූප මේ මනෝද්වාරයට පැමිණෙන නැත්නම් මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු යටතේ තියෙනවා. මේ කාල තුනටම අයිති ගෝචර රූප පස මනෝද්වාරයට ආපාතගත වෙනවා. නැත්නම් මනෝද්වාරය හැපෙනවා. එතකොට මෙන්න මේ ධම්මාරම්මන නමින් කියපු මේ අරමුණුත් ඒ වගේම ගෝචර රූප පසත් කියන මේ මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු කොටස් දෙකකින් දක්වන්න පුළුවන්. දැන් දෙආකාරයි. දැන් අපි පංචද්වාරයේ හැපෙන අරමුණු 4 ආකාරයකින් දක්වන්නේ අතිමහන්තාරම්මන ආදී විදියට. මෙතනදී මේ මනෝද්වාරයේ ආපාතගත වෙන අරමුණු දක්වන්නේ දෙආකාරයකින්. විභූතාරම්මන සහ අවිභූතාරම්මන හැටියට. විභූතාරම්මන කියලා කියන්නේ ප්‍රකට අරමුණු. අවිභූතාරම්මන කියන්නේ අප්‍රකට අරමුණු කියන එක. එතකොට මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු දෙකොට්ටාසයකින් දක්වන්නේ විභූතාරම්මන සහ අවිභූතාරම්මන වශයෙන්.
මෙන්න මේ විභූතාරම්මන හෝ එහෙම නැත්නම් අවිභූතාරම්මන වශයෙන් දක්වපු මේ මනෝද්වාරයට ආපాతගත වෙන මෙන්න මේ අරමුණු මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් ඒ නිසා පහළ වෙනවා චිත්ත වීති. අන්නේ චිත්ත වීති වලට කියනවා මනෝද්වාර වීති කියලා. එතකොට මතකයේ තියාගන්න මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු ධම්මාරම්මන සහ මේ ගෝචර රූප පස්ස ඒවා දෙආකාරයකින් දක්වනවා විභූතාරම්මන සහ අවිභූතාරම්මන වශයෙන්. මෙන්න මේ විභූතාරම්මන අවිභූතාරම්මන මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් මනෝද්වාරයට පමණක් ආපాతගත වීම හේතුවෙන් පහළ වෙනවා චිත්ත වීති. අන්නේ චිත්ත වීති වලට කියනවා මනෝද්වාර වීති කියලා. මනෝද්වාර වීති. ඒකට මනෝද්වාරය කියලා කිව්වේ භවාංග සිත. ඒ භවාංග සිතට මේ විභූතාරම්මන අවිභූතාරම්මන ආපాతගත වෙනවා. ඒ නිසා පහළ වෙනවා චිත්ත වීති. අන්නේ චිත්ත වීති වලට කියනවා මනෝද්වාර වීති කියලා. හොඳයි. එතකොට දැන් Tamanට පැහැදිලි මේ මනෝද්වාර වීති කියන්නේ මොනවද කියලා. මනෝද්වාර වීති කියන්නේ මොනවද කියලා. එතකොට මම මනෝද්වාර වීති පැහැදිලි කරනකොට මතක් කරා මේ විභූතාරම්මන හෝ අවිභූතාරම්මන නාමයෙන් තියෙන මේ අරමුණු මනෝද්වාරයට පමණක් ආපాతගත වීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති වලට කිව්වා මනෝද්වාර වීති කියලා. දැන් මෙතනදී මම කිව්වා මේ මනෝද්වාරයට පමණක් ආපాతගත වීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති වලටයි මනෝද්වාර වීති කියලා කියන්නේ කියලා. දැන් මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. එතකොට දැන් අපිට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් එහෙනම් ద్వාර දෙකකට ආපాతගත වෙන අරමුණුත් තියනවාද කියලා. දැන් ద్వාර දෙක හැපෙන අරමුණුත් තියනවා දෙකවර. මෙහෙම කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන්. අපි ওই පංචද්වාර වීති ගැන ඉගෙන ගන්නකොට පිරිසට මතක ඇති පැහැදිලි කරා චක්සුද්වාරයේ හැපෙන රූපාරම්මණය. චක්සුද්වාරයේ හැපෙනකොට ඒත් එක්කම ඒහා සමගම මනෝද්වාරෙත් හැපෙනවා කියලා. මනෝද්වාරෙත් හැපෙනවා. ඒ වගේම සෝතද්වාරයේ හැපෙන ශබ්දාරම්මණේ සෝතද්වාරයේ හැපෙනකොට ඒහා සමගම පෙරපසු නොවි මනෝද්වාරෙත් ඒ අරමුණ හැපෙනවා කියලා. ඒ වගේම තමයි ගාහනද්වාරේ ගන්ධාරම්මණේ හැපෙනකොටත් ద్వාර දෙකක එකවර අරමුණ හැපෙනවා. ඊළඟට ජීවහාද්වාරේ රසාරම්මණේ හැපෙනකොටත් ජීවහාද්වාරෙත් හැපෙනවා. ඒත් එක්කම මනෝද්වාරෙත් ඒ අරමුණ හැපෙනවා. නැත්නම් මනෝද්වාරයටත් ආපాతගත වෙනවා. ඒ වගේම තමයි කායද්වාරේ හැපෙන මේ පොට්ටබ්බාරම්මණය. පොට්ටබ්බාරම්මණේ කායද්වාරේ හැපෙනකොට ඒත් එක්කම මනෝද්වාරයටත් ආපాతගත වෙනවා. අන්න බලන්න ద్వාර දෙක එකවර හැපෙනවා. ద్వාර දෙකට එකවර ආපాతගත වෙනවා. එතකොට දැන් නමුත් අපි මේ වෙලාවේදී දැන් මේ පංචද්වාර වීතිවලදී නැත්තම් අපි ගත්තොත් චක්සුද්වාරේ රූපාරම්මණයක් හැපෙනකොට චක්සුද්වාරෙත් හැපෙනවා ඒත් එක්කම මනෝද්වාරෙත් හැපෙනවා. දැන් මනෝද්වාරේ හැපිලා භවාංග චලන භවාංග පච්ඡේදාදී පහළ වුණා. නමුත් අපි මේ අරමුණ රූපාරම්මණයේ මනෝද්වාරේ හැපිලා ඒ සිත් පහළ වුණාට අපි ඒවට කිව්වේ නෑ මනෝද්වාර වීති කියලා. අපි කිව්වේ චක්සුද්වාර වීති කියලා. ඇයි? චක්සුද්වාරේ හැපුණු නිසානේ මනෝද්වාරෙත් හැපෙන්නේ. ඒකට චක්සුද්වාරේ හැපීම තමයි ප්‍රධාන. ඒ නිසා අපේ චක්සුද්වාරේ හැපෙන රූපාරම්මණය ඒත් එක්කම මනෝද්වාරෙත් හැපිලා ඒ චිත්ත වීති පහළ වුණාට අපි ඒ චිත්ත වීති වලට කිව්වේ චක්සුද්වාර චිත්ත වීති කියලා. සෝතද්වාර වීතිත් එහෙමයි.
ගානද්වාර වීතිත් එහෙමමයි. ජීවහාද්වාර වීතිත් එහෙමමයි. කායද්වාර වීතිත් එහෙමමයි. එතකොට දැන් මේ මනෝද්වාර වීති සම්බන්ධයෙන් නැත්නම් මනෝද්වාරයට අරමුණක් ආපాతගත වෙනකොට ඒ අරමුණ මනෝද්වාරයට පමණයි ආපాతගත වෙන්නේ. එතකොට තවත් ద్వාරයකට ඒත් එක්කම ආපాతගත වෙන්නේ නැහැ. තවත් ద్వාරයකේ අරමුණ හැපෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අන්න දැන් මේ මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු යම් වෙලාවක මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් චිත්ත වීති පහළ වෙනවා. මනෝද්වාරයේ පමණක් ආපాతගත වීම හේතුවෙන් චිත්ත වීති පහළ වෙනවා. අන්නේ චිත්ත වීති වලට තමයි මනෝද්වාර වීති කියලා කියන්නේ. මනෝද්වාර වීති. මොකද දැන් මනෝද්වාර වීති වල මේ නැත්තම් මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු වල තියෙනවා අර ගෝචර රූප පහ තියෙනවනේ. ගෝචර රූප පහේ වර්තමාන රූපාරම්මනේ, රූපේ, වර්තමාන ශබ්දේ, වර්තමාන ගන්ධේ, වර්තමාන රසේ, වර්තමාන පොට්ටබ්බේ. මේ අරමුණු පහ තියෙනවා මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු අතර. ඒත් මේ අරමුණු පහ පංචද්වාරෙත් හැපෙනවා. ඒත් පංචද්වාරයේ හැපෙන අවස්ථාවේදී මේ පංචද්වාරෙත් හැපෙනවා, ඊට පස්සේ මනෝද්වාරෙත් ඒත් එක්කම හැපෙනවා. ద్వාර දෙකක හැපෙනවා. නමුත් මෙතනදී මේ මනෝද්වාර වීති යටතේදී මනෝද්වාර වීති පහළ වෙන අවස්ථාවේදී ඒ අරමුණු මනෝද්වාරයේ පමණයි හැපෙන්නේ. නැත්නම් මනෝද්වාරයට පමණයි ආපాతගත වෙන්නේ. ඒ නිසා මතකයේ තියාගන්න මෙන්න මේ විභූතාරම්මන එහෙම නැත්නම් අවිභූතාරම්මන නාමයෙන් කියපු මේ අරමුණු මනෝද්වාරයට පමණක් ආපాతගත වෙන අවස්ථාවේදී ඒ නිසා පහළ වෙනවා චිත්ත වීති. අන්න ඒවට කියනවා මනෝද්වාර වීති කියලා. මනෝද්වාර වීති. එතකොට හොඳයි. ඊට පස්සේ අපි බලමු මේ මනෝද්වාර වීති මොනවද කියලා. මනෝද්වාර වීති මොනවද කියලා අපි රූප සටහනක් ඔස්සේ බලමු. චිත්ත වීති අපි මූලිකව කොටස් දෙකකට බෙදෙනවා. එකක් පංචද්වාර වීති, අනික මනෝද්වාර වීති. එතකොට මේ මනෝද්වාර වීති මූලිකව කොටස් දෙකකට බෙදෙනවා. මූලිකව කොටස් දෙකයි. එකක් තමයි කාම ජවන වීති, අනික අර්පණා ජවන වීති. කාම ජවන වීති සහ අර්පණා ජවන වීති. එතකොට මේ කාම ජවන වීති කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් කාම ජවන කියලා කියන්නේ මොනවද කියලා. කාම ජවන. ඒතර කාමාවචර ජවන් වලට තමයි කාම ජවන කියලා කියන්නේ. ඒතර කාමාවචර ජවන් තියෙනවා 29ක්. කාමාවචර ජවන් 29ක් තියෙනවා. එතකොට මෙන්න මේ මනෝද්වාර වීති පහළ වෙනකොට ඒ මනෝද්වාර වීතිවල යම් මනෝද්වාර වීතිවල ජවන ස්ථානයේ කාම ජවන් පහළ වෙනවා නම් අන්නේ වීතිවලට කියනවා කාම ජවන වීති කියලා. චිත්ත මනෝද්වාර වීති පහළ වෙනකොට එහෙම නැත්නම් මනෝද්වාරයට අරමුණක් ආපాతගත වීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති වලදී අන්නේ චිත්ත වීති වල ජවන ස්ථානයේ කාම ජවන් පහළ වෙනවා නම් ඒ චිත්ත වීති වලට කියනවා කාම ජවන වීති කියලා. ඒතර කාම ජවන් 29ක් තියෙනවා. මේ 29න් එකක් වාර 7ක් ඒ චිත්ත වීති වල පහළ වෙන්න පුළුවන්. ඒකට එහෙම පහළ වෙන චිත්ත වීති වලට කියනවා කාම ජවන වීති කියලා. මතක තියාගන්න මනෝද්වාර වීති පහළ වෙනකොට යම් වීතිවල කාමාවචර ජවන් පහළ වෙනවා නම් ජවන කෘත්‍ය සිද්ධ කරමින් අන්නේ චිත්ත වීති වලට කියනවා කාම ජවන වීති කියලා. එතකොට දැන් පිරිස දන්නවා කාම ජවන් කියන්නේ මොනවද කියලා. අකුසල් සිත් 12යි,
ඊට පස්සේ හසිතෝපාද සිත, ඊට පස්සේ කාමාවචර මහා කුසල් සිත 8, ඒ වගේම කාමාවචර මහා ක්‍රියා සිත 8. මේ 29ට තමයි කාම ජවන් කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ අර්පණා ජවන වීති. ඒකට අර්පණා කියලා කියන්නේ මේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වලට අර්පණා කියලා කියන්නේ. ඒකට අර්පණා ජවන කියලා කියන්නේ අන්නේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් අතර තියෙනවා ජවන් කෘත්‍ය සිද්ධ කරන සිත්. අන්න ඒවට තමයි අර්පණා ජවන කියලා කියන්නේ. එතකොට මනෝද්වාර වීති පහළ වෙනකොට යම් මනෝද්වාර වීතිවලදී ජවන කෘත්‍ය කරමින් මේ රූපාවචර එහෙම නැත්නම් අරූපාවචර එහෙම නැත්නම් ලෝකෝත්තර සිත් පහළ වෙනවා නම් අන්නේ චිත්ත වීති වලට කියනවා අර්පණා ජවන වීති කියලා. අර්පණා ජවන වීති කියලා. එතකොට රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් අතර ජවන් කෘත්‍ය සිද්ධ කරන සිත් කොටසක් තියෙනවා. එතකොට දැන් අපි රූපාවචර සිත්වල ගත්තොත් රූපාවචර කුසල් සිත් 5, ඊළඟට ක්‍රියා සිත් 5. අරූපාවචර වල අරූපාවචර කුසල් සිත් 4, ඒ වගේම ක්‍රියා සිත් 4. ඊට පස්සේ ලෝකෝත්තර සිත්වල ලෝකෝත්තර සිත් 8ම. කෙටි ක්‍රමයෙන් ගත්තොත් අපි ලෝකෝත්තර සිත් 8ම. එතකොට මේ අර්පණා ජවන් තියෙනවා කෙටි ක්‍රමයෙන් 26ක්. මෙන්න මේ අර්පණා ජවන් ජවන් කෘත්‍ය කරන මේ අර්පණා ජවන් යම් මනෝද්වාර වීතියක පහළ වෙනවා නම් වීතිවල පහළ වෙනවා නම් අන්නේ මනෝද්වාර වීතිවලට කියනවා අර්පණා ජවන වීති කියලා. එතකොට අපි මේ අර්පණා ජවන වීති පසුවට තමයි ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ පොතේ අවසානෙට තමයි අර්පණා ජවන වීති අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒකට ටික කාලයක් ගත වෙනවා මේ අර්පණා ජවන් වීති ඉගෙන ගන්න. නමුත් මතකයේ තියාගන්න මේ අර්පණා ජවන වීති කියන්නේ මොනවද කියලා. හොඳයි. එතකොට දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ මනෝද්වාර වීතිවල මේ කාම ජවන වීති. මේ කාම ජවන වීති මූලිකව කොටස් 4යි. මූලිකව කොටස් 4යි. ප්‍රබාණ්ඩ පළවෙනි කොටස තමයි සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති. ඊළඟට දෙවෙනි කොටස තමයි සප්ත දශායුෂ්ක අවිභූතාරම්මන වීති. ඊළඟට තුන්වෙනි කොටස සප්ත දශායුෂ්ක නොවන විභූතාරම්මන වීතිය. එතකොට සප්ත දශායුෂ් ඊළඟ එක අවසාන එක සප්ත දශායුෂ්ක නොවන අවිභූතාරම්මන වීති. එතකොට මේ කොටස් 4 තමයි කාම ජවන් වීති හැටියට දක්වන්නේ. බලන්න පළවෙනි එක සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති. එතකොට එබඳු වීති තියෙනවා 5ක්. එබඳු වීති තියෙනවා 5ක්. ඊළඟට සප්ත දශායුෂ්ක අවිභූතාරම්මන වීති 2ක් තියෙනවා. එබඳු වීති 2ක් තියෙනවා. ඊළඟට සප්ත දශායුෂ්ක නොවන විභූතාරම්මන වීති 1යි තියෙන්නේ. ඊළඟට සප්ත දශායුෂ්ක නොවන අවිභූතාරම්මන වීති 1යි තියෙන්නේ. එතකොට බලන්න වීති ඔක්කොම 9ක් තියෙනවා. කාම ජවන වීති 9ක් දක්වනවා. එතකොට අපිට මෙන්න මේ වීති 9 තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මේකෙදී සප්ත දශායුෂ්ක කියලා කියන්නේ චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති කියන එක. විභූතාරම්මන කියලා කියන්නේ ප්‍රකට අරමුණු කියන අර්ථයෙන්. එතකොට මේ කාම ජවන වීති අතරින් මේ පළවෙනි වීති 5 පළවෙනි වීති 5 ඉතින් පැහැදිලි කරන්නේ සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති කියලා. එතනදී චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙන ප්‍රකට අරමුණක් මේ මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති වලට තමයි මෙතනදී සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති කියලා කියන්නේ. එතකොට
චිත්තක්ෂණ 17ක ආයුෂ ඇති ප්‍රකට අරමුණක්. විභූතාරම්මන කියන්නේ ප්‍රකට අරමුණක් මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් ඒ නිසා පහළ වෙන චිත්ත වීති වලට කියනවා සප්ත දසායුෂ්ක විභූතාරම්මන වීති කියලා. එබඳු වීති 5යි. එතකොට ඒ චිත්ත වීති 5 අරමුණු පහේ වීති සිත්වල අරමුණ තමයි සප්ත දසායුෂ්ක චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන ප්‍රකට අරමුණු. ඊළඟට බලන්න දෙවෙනි කොටස. සප්ත දසායුෂ්ක අවිභූතාරම්මන වීති. එතකොට මෙතනදී සප්ත දසායුෂ්ක කියලා කියන්නේ චිත්තක්ෂණ 17ක ආයුෂ ඇති. අවිභූතාරම්මන කියලා කියන්නේ අප්‍රකට අරමුණ. එතකොට චිත්තක්ෂණ 17ක ආයුෂ ඇති අප්‍රකට අරමුණක් මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති වලට තමයි කියන්නේ සප්ත දසායුෂ්ක අවිභූතාරම්මන වීති කියලා. එබඳු වීති දෙකක් තියෙනවා. මතකයේ තියාගන්න චිත්තක්ෂණ 17ක ආයුෂය තියෙන අප්‍රකට අරමුණක් මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් චිත්ත වීති පහළ වෙනවා දෙකක්. අන්නේ චිත්ත වීති දෙකට තමයි සප්ත දසායුෂ්ක අවිභූතාරම්මන වීති දෙක කියලා කියන්නේ. එතකොට මේ චිත්ත වීති දෙකේ වීති සිත්වල අරමුණ තමයි චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති අප්‍රකට අරමුණු. හොඳයි. ඊළඟට තුන්වෙනි කොටාසේ සප්ත දසායුෂ්ක නොවන විභූතාරම්මන වීති. බෙද වීති එකයි තියෙන්නේ. එතකොට චිත්තක්ෂණ 17ක ආයුෂයක් නැති. ඒකයි කියන්නේ සප්ත දසායුෂ්ක නොවන කියලා. චිත්තක්ෂණ 17ක ආයුෂයක් නැති විභූතාරම්මන. කියන්නේ ප්‍රකට අරමුණක් මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් චිත්ත වීතියක් පහළ වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ සප්ත දසායුෂ්ක නොවන විභූතාරම්මන වීතිය කියලා. ඊළඟට හතරවෙනි කොටස සප්ත දසායුෂ්ක නොවන අවිභූතාරම්මන වීති. එතන මෙතනදී සප්ත දසායුෂ්ක නොවන කියන්නේ චිත්තක්ෂණ 17ක ආයුෂයක් නැති. අවිභූතාරම්මන කියන්නේ අප්‍රකට අරමුණ. එතකොට චිත්තක්ෂණ 17ක ආයුෂයක් නැති අප්‍රකට අරමුණක් මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් චිත්ත වීතියක් පහළ වෙනවා. අන්නේ චිත්ත වීතියට කියනවා සප්ත දසායුෂ්ක නොවන අවිභූතාරම්මන වීතිය කියලා. සප්ත දසායුෂ්ක නොවන අවිභූතාරම්මන වීතිය. එතකොට මේ වීතියේ වීති සිත්වල අරමුණ තමයි චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති අප්‍රකට අරමුණ. හොඳයි. එතකොට මෙන්න මේ කාම ජවන වීති 9න් අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ මේ සප්ත දසායුෂ්ක විභූතාරම්මන වීති 5ත් ඒ වගේම සප්ත දසායුෂ්ක අවිභූතාරම්මන වීති 2ක්. මෙන්න මේ 7 තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි. එතකොට දැන් අපිට පැහැදිලි කරගන්න ඕනි මුලින්ම අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ මේ කාම ජවන වීති වල සප්ත දසායුෂ්ක විභූතාරම්මන වීති 5ත් ඒ වගේම සප්ත දසායුෂ්ක අවිභූතාරම්මන වීති 2ක්. එතකොට මේ වීති දෙක ඉගෙන ගන්නට නම් මේ සප්ත දසායුෂ්ක අරමුණු මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම මේවල විභූතාරම්මන සහ අවිභූතාරම්මන භාවය දැනගන්න ඕනේ. විභූතාරම්මන සහ අවිභූතාරම්මන භාවයක් දැනගන්න ඕනේ. එතකොට දැන් මේ චිත්ත වීති 7ට කියන්නේ මුලින් ඔය අපි පැහැදිලි කරගත්තු ඒ කාම ජවන වීති 7 අරමුණු තමයි මේ චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන අරමුණු. එතකොට වෙනසකට තියෙන්නේ මුල් වීති 5 ඒ අරමුණු විභූතාරම්මනයි ප්‍රකට අරමුණුයි. ඊළඟ වීති 2 අරමුණු අප්‍රකට අරමුණු. නමුත් අරමුණු වශයෙන් ගත්තාම ධර්ම වශයෙන් ගත්තාම චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන අරමුණු.
ඒ දෙකොට්ටාසයටම අරමුණු වෙන්නේ අන්නේ අරමුණ. එතකොට අපි දැන් ඉගෙන ගත්ත මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු නේද? ධම්මාරම්මණී යටට ඉගෙන ගත්ත කොටස් 6ක් ඊළඟට ගෝචර රූප 5. එතකොට මෙන්න මේ අරමුණු අතුරින් බලන්න ඕනේ චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙන අරමුණු මොනවද කියලා. මොකද ඒ අරමුණු තමයි මේ කාමජවන වීති අතරින් මේ මුල් දෙකොට්ටාසයට නැත්නම් මුල් වීති 7 අරමුණු වශයෙන් මේ පවතින. එතකොට අපි බලමු මේ චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන අරමුණු මොනවද කියලා. මුලින්. හොඳයි. අපි රූප සටහනක් ඔස්සේ බලමු. බොහෝ දෙනෙක් දන්නවත් ඇති. බලන්න රූප 28. රූප 28. එතකොට මේ රූප 28 තියෙනවා චිත්තක්ෂණ 14ක් ආයු ඇති රූප. ඒ වගේම චිත්තක්ෂණ 14ක් ආයු නැති රූප. එතකොට චිත්තක්ෂණ 14ක් ආයු ඇති රූප වලට කියනවා සප්ත දසායුෂ්ක රූප කියලා. සප්ත දසායුෂ්ක රූප. එතකොට බලන්න මෙතන තියෙනවා 22ක්. රූප 22ක් තියෙනවා. ඊළඟට අපි බලමු චිත්තක්ෂණ 14ක් ආයු නැති රූප මොනවද කියලා. චිත්තක්ෂණ 14ක් ආයු නැති රූප. බලන්න කාය එතන තියෙන රූප 6ක්. රූප 6ක් තියෙනවා. එතකොට මේ චිත්තක්ෂණ 14ක් ආයු තියෙන. එහෙම නැත්නම් සප්ත දසායුෂ්ක රූප තමයි මේ දක්වලා තියෙන 22ක්. මීට වඩා ආය රූප නැහැ. නැත්නම් මේ සප්ත දසායුෂ්ක අරමුණු තියෙන්නේ 22යි. මීට වඩා අරමුණු ආයේ නැහැ. මීට වඩා අරමුණු නැහැ. එතකොට මේ 22ම රූප. 22ම රූප. එතකොට දැන් මෙතනට එකදු සිතක්වත් ඇවිල්ලා නැහැ නේද? එකම චෛතසිකයක්වත් නැහැ. ඊට පස්සේ නිර්වාණ ප්‍රඥප්ති කියන මේ අරමුණු නැහැ. තියෙන්නේ රූප 22ක්. එතකොට මෙන්න මේ රූප 22ට තමයි චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙන්නේ. බලන්න පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, චක්ෂු ප්‍රසාදය, ඊළඟට සෝත්‍ර ප්‍රසාදේ, ගාහන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය, ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ, හෘදේ රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ, ආකාශ ධාතු, ඊළඟට ධාතුව ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන මේ රූප 22කට තමයි චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙන්නේ. ඊළඟට මේ රූප 28න් තව 6ක්. මේ 22කට අමතරව තව 6ක් තියෙනවනේ. ඒ 6ට චිත්තක්ෂණ 17ක ආයුෂයක් නැහැ. ඒ නිසා තමයි ටික දක්වලා තියෙන්නේ චිත්තක්ෂණ 14ක් ආයු නැහැ. සප්තදසායුෂ්ක නොවන රූප හැටියට. එතකොට එතන තියෙන්නේ කාය විඤ්ඤාතියත්, වචී විඤ්ඤාතියත්, උපචේ, සම්පති, ජරතා, අනිච්චතා කියන මේ රූප 6. එහෙමනම් අර කාම ජවන් වීති අතර තියෙන සප්ත දසායුෂ්ක විභූතාරම්මන වීතිවල සහ සප්ත දසායුෂ්ක අවිභූතාරම්මන වීතිවල අරමුණු හැටියට තියෙන්නේ මෙන්න මේ රූප 22. එතකොට ඒ චිත්ත වීති පහළ වෙන්නේ මෙන්න මේ රූප 22 මනෝද්වාරයට ආපාතගත වීම නිසා. මනෝද්වාරයට ආපාතගත වීම නිසා. එතකොට දැන් අපිට පැහැදිලි හොඳයි. එතකොට දැන් අපිට පැහැදිලි මේ සප්ත දසායුෂ්ක අරමුණු මොනවද කියලා. සප්ත දසායුෂ්ක අරමුණු මොනවද කියලා. ඒතර සප්ත දසායුෂ්ක අරමුණු වශයෙන් තියෙන රූප 22ක්. නාම ධර්ම එකක්වත් නැහැ.
එතකොට රූප 22ක් තමයි තියෙන්නේ. එතකොට දැන් මේ පැහැදිලි කරා ඒ චිත්ත වීති වල අරමුණ හැටියට සප්ත දසායුෂ්ක විභූතාරම්මන ඊට පස්සේ සප්ත දසායුෂ්ක අවිභූතාරම්මන හැටියට. එතකොට අපිට දැන් පැහැදිලි කරගන්න තියෙන්නේ මේ විභූතාරම්මන මොනවද අවිභූතාරම්මන මොනවද කියලා. මේ සප්ත දසායුෂ්ක රූපයි අර මුල් චිත්ත වීති 7ට අරමුණු වශයෙන් පවතින්නේ. එතකොට මේ අරමුණු 22 විභූතාරම්මන සහ අවිභූතාරම්මන නාමයෙන් දක්වනවා. එතකොට මුල් චිත්ත වීති 5 අරමුණු හැටියට දක්වන්නේ සප්ත දසායුෂ්ක විභූතාරම්මන ප්‍රකට අරමුණු. චිත්තක්ෂණ 17ක ආයශයක් තියෙන ප්‍රකට අරමුණු. චිත්තක්ෂණ 17ක ආයශයක් තියෙන රූප 22කට. එතකොට මේ රූප 22 ප්‍රකට රූප මොනවද? ප්‍රකට භාවය කියන්නේ මොකක්ද? ඒ වගේම ඊළඟට තියෙන සප්ත දසායුෂ්ක අවිභූතාරම්මන වීති දෙකේ අරමුණු හැටියට ගන්නේ මේ චිත්තක්ෂණ 17ක ආයශ තියෙන මේ රූප 22ම තමයි. නමුත් අප්‍රකට අරමුණු. එතකොට මේ විභූතාරම්මන අවිභූතාරම්මන කියන මේ ස්වરૂප දෙක අපිට ඊළඟට පැහැදිලි කරගන්න ඕනේ. හොඳයි. ඊළඟට අපි බලමු මේ විභූතාරම්මන අවිභූතාරම්මන ස්වરૂපය මේ රූප 22. හොඳයි. ඊට බලන්න සප්ත දසායුෂ්ක විභූතාරම්මන. සප්ත දසායුෂ්ක විභූතාරම්මන හැටියට දක්වනවා වර්තමාන. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, චක්ෂු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාහන ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ, ඊළඟට කාය ප්‍රසාදේ, රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ, හෘදේ රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ, ආකාශ ධාතුව, ලහුතා මුදුතා, කම්මඤ්ඤතා. එතකොට මෙන්න මේ ටිකට මේ විභූතාරම්මන කියලා නම් කරලා තියෙනවා. බලන්න එක පැත්තකින් තියෙනවා විභූතාරම්මන කියලා. හොඳයි අපි බලමු අවිභූතාරම්මන. සප්ත දසායුෂ්ක අවිභූතාරම්මන. එතකොට ඒකේ තියෙන වර්තමාන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව පටන් කම්මඤ්ඤතා රූපේ දක්වා මේ රූප 22. එතකොට දැන් මේ දෙක බලනකොට අපිට වෙනසක් පේන්නේ නැහැ. විභූතාරම්මන අවිභූතාරම්මන කියන ඒ නම් දෙකේ පමණයි වෙනසක් පේන්නේ. එතකොට එහෙමනම් මේ විභූතාරම්මන අවිභූතාරම්මන මේ ස්වરૂපේ කොහොමද බෙදාගන්නේ? වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනි. එතකොට දක්වනවා ධර්මයේ දක්වනවා මෙතන මේ අපි පැහැදිලි කරානේ විභූතාරම්මන සප්ත දසායුෂ්ක විභූතාරම්මන යටතේ රූප 22ක්. එතකොට මෙන්න මේ රූප 22කින් කුමක් හෝ රූපයක් පහළ වෙලා මේ ඔක්කොටම චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් තියෙනවනේ. මේ කුමක් හෝ රූපයක් පහළ වෙලා චිත්තක්ෂණයක අවශ්‍යයක් ඉක්මිලා දෙවෙනි චිත්තක්ෂණේ අවශ්‍ය පවතින මොහොතේදී මනෝද්වාරයට ආපాతගත වෙනවා. එහෙම නැත්නම් ආයශය තුන්වෙනි චිත්තක්ෂණයේ අවස්ථාවේදී මනෝද්වාරයට ආපాతගත වෙනවා. එහෙම නැත්නම් ආයශය හතරවෙනි චිත්තක්ෂණයේ පවතින මොහොතේදී මනෝද්වාරයට ආපాతගත වෙනවා. එහෙම නැත්නම් ආයශය චිත්තක්ෂණ 5 අවස්ථාවේදී මනෝද්වාරයට ආපాతගත වෙනවා. එහෙම නැත්නම් ආයශය චිත්තක්ෂණ 6 අවස්ථාවේදී මනෝද්වාරයට ආපాతගත වෙනවා නම් අන්න ඒ අරමුණ විභූතාරම්මණයක් හැටියට දක්වනවා. විභූතාරම්මණයක් හැටියට දක්වනවා. එතකොට මතකයේ තියාගන්න
මේ කියපු රූප 22 මේවට චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙන රූප මේවා වර්තමාන රූප. අන්න බලන්න මේ චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙන වර්තමාන රූපයන්ටනේ. අතීතේ පහළලා නිරුද්ධ වුණු රූප වලට ඒ ආයුෂය දැන් නැහැ. ඒකට මේ වර්තමාන රූප වලට තමයි චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙන්නේ. ඒකට වර්තමාන රූප දැන් පහළලා පවතින මේ රූප 22කින් කොයිම හෝ රූපයක් ඉපදිලා චිත්තක්ෂණ 2 අවස්ථාවේදී කියන්නේ ආයුෂයේ චිත්තක්ෂණ 2 අවස්ථාවේදී එහෙම නැත්නම් 3 අවස්ථාවේදී 4 අවස්ථාවේදී 5 අවස්ථාවේදී 6 අවස්ථාවේදී මනෝද්වාරයට ආපాతගත වෙනවා නම් මනෝද්වාරයට යොමු වෙනවා නම් අන්නේ ඒ අරමුණු අපි හඳුන්වන්නේ විභූතාරම්මන හැටියට. විභූතාරම්මන ප්‍රකට අරමුණු. විභූතාරම්මන කියන්නේ ප්‍රකට අරමුණු. ප්‍රකට අරමුණු හැටියටයි සැලකන්නේ. එතකොට අපි අර මුලින් රූප සටහනේ සප්තදසායුෂ්ක විභූතාරම්මන 22 කියලා අපි දැක්ුවේ ඔන්න ඔය අවස්ථාවන් වලදී මනෝද්වාරයට ආපాతගත වෙන මේ අරමුණු 22. ඒවා විභූතාරම්මනයි. වර්තමාන වූ විභූතාරම්මන. ඊළඟට සප්තදසායුෂ්ක අවිභූතාරම්මන කියලා රූප 22ක් දැක්වුවා. එතකොට මෙන්න මේ මනෝද්වාර මේ සප්තදසායුෂ්ක විභූතාරම්මන අවිභූතාරම්මන මේ මනෝද්වාර වල මනෝද්වාරික චිත්ත වීති වලට අදාළව මේ අවිභූතාරම්මනේ පැහැදිලි කරන්නේ දැන් එතන රූප 22ක් දක්වන්නේ වර්තමාන රූප 22. මෙන්න මේ වර්තමාන රූප 22කින් කුමක් හෝ රූපයක් මේ 22කින් කුමන හෝ රූපයක් පහළ වෙලා චිත්තක්ෂණ 6ක ආයුෂයක් ඉක්මලා චිත්තක්ෂණ 7 ආයුෂයේ පවතින මොහොතේදී එහෙම නැත්නම් 8 ආයුෂයේ පවතින මොහොතේදී මනෝද්වාරයට ආපాతගත වෙනවා නම් අන්නේ අරමුණ මේ අවිභූතාරම්මනයි. අවිභූතාරම්මනයි. එතකොට මේ විදිහට සෙසු රූප ගැන දැනගන්න ඒ රූප 22 සම්බන්ධයෙන්ම ඒ රූප 22 පහළ වෙලා චිත්තක්ෂණ 6ක ආයුෂයක් ගෙවිලා 7 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ඕ එහෙම නැත්නම් 8 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ආයුෂය පවතිනකොට මනෝද්වාරයට ආපాతගත වෙනවා නම් අන්නේ අරමුණු සියල්ලම අවිභූතාරම්මනයි. එතකොට සප්තදසායුෂ්ක අවිභූතාරම්මන කියලා අපි රූප 22ක් දක්වන්නේ රූප සටහනේ. එතනින් ඒ දක්වන්නේ පහළ වෙලා චිත්තක්ෂණ 6ක ආයුෂයක් ඉක්මලා චිත්තක්ෂණ 7 ආයුෂයේ සහ 8 ආයුෂ අවස්ථාවේදී මනෝද්වාරයට ආපాతගත වෙන ඒ රූප 22 තමයි අපි එතන දක්වලා තියෙන්නේ. එතකොට පිරිසට පැහැදිලි දැන් මේ සප්තදසායුෂ්ක විභූතාරම්මන කියන්නේ මොනවද? සප්තදසායුෂ්ක අවිභූතාරම්මන කියන්නේ මොනවද කියලා. එතකොට සප්තදසායුෂ්ක විභූතාරම්මන මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් පහළ වෙනවා චිත්ත වීති 5ක්. අන්නේ පහට අපි කියනවා සප්තදසායුෂ්ක විභූතාරම්මන චිත්ත වීති කියලා. ඒකට කාම ජවන වීති වල තියෙන මුල් වීති 5. ඊළඟට තියෙනවා සප්තදසායුෂ්ක අවිභූතාරම්මන වීති 2නේ තියෙන්නේ. එතනදී චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙන අවිභූතාරම්මන මනෝද්වාරයට ආපాతගත වීම හේතුවෙන් චිත්ත වීති පහළ වෙනවා. අන්නේ චිත්ත වීති දෙකක් පහළ වෙන්නේ ඒ චිත්ත වීති දෙකට කිව්වා සප්තදසායුෂ්ක අවිභූතාරම්මන වීති 2 කියලා. අවිභූතාරම්මන වීති 2. එතකොට ඊළඟට තියෙන වීති 2ට අදාළව අරමුණු අපි පසුවයි පැහැදිලි කරගන්නේ. කියන්නේ සප්තදසායුෂ්ක නොවන
මේ විභූතාරම්මන සහ විභූතාරම්මන කියන වීති දෙකට අදාළ අරමුණු අපි පසුව පැහැදිලි කරගන්නේ. එතකොට දැන් අපි බලමු මෙන්න මේ අපි පැහැදිලි කරගත්තනේ මේ මුල් චිත්ත වීති 7 අරමුණු වර්තමාන අරමුණුයි. නැත්නම් මුල් චිත්ත වීති 7 වීති සිත්වල අරමුණු වර්තමාන අරමුණුයි. වර්තමාන අරමුණු කියනකොට චිත්තක්ෂණ 17ක ආයශ තියෙන අරමුණු. ඒ වගේම තමයි කොටසක මුල් චිත්ත වීති 5 අරමුණු විභූතාරම්මනයි ප්‍රකට අරමුණුයි. ඊළඟ චිත්ත වීති 2 අරමුණු අප්‍රකට අරමුණු. ප්‍රකට අප්‍රකට භාවයේ කෙසේ වෙතත් මේ චිත්ත වීති 7ේම අරමුණු හැටියට දක්වන්නේ වර්තමාන වූ චිත්තක්ෂණ 17ක් ආයශ තියෙන රූප 22. චිත්තක්ෂණ 17ක් ආයශ තියෙන රූප 22. එතකොට අපි බලමු මේ රූප 22 නැත්නම් මේ සප්ත දසායුෂ්ක අරමුණු 22 මේ මනෝද්වාරයට ආපාතගත වෙන නැත්නම් මනෝද්වාරයට පැමිණෙන මේ අරමුණු අතර කොයි තැනද තියෙන්නේ? කොයි කොටාසයටද අයිති වෙන්නේ? කියන එක අපි ඊළඟට පැහැදිලි කරගමු. හොඳයි. එතකොට මනෝද්වාරයට පැමිණෙන අරමුණු. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු. නැත්නම් මනෝද්වාරයේ ගැටෙන අරමුණු. හොඳයි. එතකොට මනෝද්වාරයට පැමිණෙන ආපාතගත වෙන අරමුණු අපි මූලිකව දැක්ව කොටස් දෙකකින්. එකක් තමයි ධම්මාරම්භන. එකක් ධම්මාරම්භන. එතකොට මේ ධම්මාරම්භන යටතේ තියෙනවා කොටස් 6ක්. ධම්මාරම්භනේ කොටස් 6කට බෙදෙනවා. එතකොට බලමු පළවෙනි එක ප්‍රසාද රූප. එතකොට ප්‍රසාද රූප 5 ධම්මාරම්භනේ යටතේ එන පළවෙනි කොටස. මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු. ප්‍රසාද රූප කියනකොට චක්ෂු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාහන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, ඊළඟට කාය ප්‍රසාදේ. එතකොට අර අපි මුලින් පංචද්වාරයේ හැටියට දක්වපු ඒ ద్వාර පහ තමයි මෙතන මේ ප්‍රසාද රූප පහ කියලා කියන්නේ. පංචද්වාරයේදී ద్వාර පහ හැටියට දක්වපු ඒ රූප පහ මෙතනදී මනෝද්වාරයේ අරමුණු හැටියට දක්වනවා. ඒකට ඒ ద్వාර පහ මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු. එතකොට මේ ප්‍රසාද රූප පහ අතීත ප්‍රසාද රූප පහ, වර්තමාන ප්‍රසාද රූප පහ, අනාගත ප්‍රසාද රූප පහ කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට මනෝද්වාරයට ආපාතගත වෙන අරමුණු අතර පළවෙනි එක ධම්මාරම්භනේ යටතේ කොටස් 6යි. ප්‍රසාද රූප පහ පළවෙනි කොටස. ඒකට ප්‍රසාද රූප පහේදී අතීත ප්‍රසාද රූප පහ, වර්තමාන ප්‍රසාද රූප පහ, අනාගත ප්‍රසාද රූප පහ කියන මේ තුන් කාලයටම අයිති ප්‍රසාද රූප ගැනෙනවා. ඒ තුන් කාලයටම අයිති ප්‍රසාද රූප තමයි ප්‍රසාද රූප පහ කියන මේ මාතෘකාව යටතේ ගැනෙන්නේ. එහෙමනම් මනෝද්වාරයට ආපාතගත වෙනවා අතීත ප්‍රසාද රූපත්. ඒ වගේම වර්තමාන ප්‍රසාද රූපත්. ඒ විතරක් නෙවෙයි අනාගත ප්‍රසාද රූපත්. පහළ වෙලා නිරුද්ධ වුණු ප්‍රසාද රූපත් අරමුණු කරන්න පුළුවන්. මනෝද්වාරයට ආපාතගත වෙනවා. වර්තමානයේ පහළ වෙලා තියෙන ප්‍රසාද රූපත් මනෝද්වාරයට ආපාතගත වෙනවා. ඊළඟට අනාගතේ පහළ වෙන්න තියෙන ප්‍රසාද රූපත් මනෝද්වාරයට ආපාතගත වෙනවා. එතකොට දැන් මෙතනදී මේ ප්‍රසාද රූප අතීත ප්‍රසාද රූප, වර්තමාන ප්‍රසාද රූප, අනාගත ප්‍රසාද රූප. ඒකට දැන් මෙතන වර්තමාන ප්‍රසාද රූප කියන මෙන්න මේ වචන ටික පසුබිම අපි කහ පාටින් ලකුණු කරලා තියෙනවා. ඒකට යම් හේතුවක් තියෙනවා. දැන් අපි මේ මනෝද්වාරයට ආපාතගත වෙන පැමිණෙන අරමුණු කියන රූප සටහන අපි පැහැදිලි කරගන්න බලන්නේ ඇයි? අන්න අර සප්ත දසායුෂ්ක අරමුණු
සප්ත දසායුෂ්ක අරමුණු මේ මනෝද්වාරයට පැමිණෙන අරමුණු අතර කොයි තැනද තියෙන්නේ, කොයි තැනද අන්තර්ගත වෙන්නේ කියන එක අපි බලන්නයි මේ රූප සටහන අපි පැහැදිලි කරගන්නේ. දැන් බලන්න මෙතන වර්තමාන ප්‍රසාද රූප කියන මෙන්න මේ වචන ටික අපි කහ පාටින් පසුබිම ලකුණු කරලා තියෙනවා. එතකොට ඒකට හේතුව තමයි අර සප්තදශායුෂ්ක රූප මේ අරමුණු නැත්නම් රූප 22කින් රූප 5ක් මෙන්න මෙතන තියෙන්නේ. ඒකට වර්තමාන ප්‍රසාද රූප. එතකොට මේ 22 අතරේ තිබුණා චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගහන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ සහ කාය ප්‍රසාදේ කියලා. සප්ත දසායුෂ්ක අරමුණු අතර. එතකොට බලන්නේ අරමුණු වලින් 5ක් මෙන්න මේ වර්තමාන ප්‍රසාද රූප යටතේ එන්නේ. වර්තමාන ප්‍රසාද රූප 5 යටතේ තමයි ඒ 22කින් රූප 5ක් එන්නේ. එවන වර්තමාන මේ ප්‍රසාද රූප, අතීත ප්‍රසාද රූප, වර්තමාන ප්‍රසාද රූප, අනාගත ප්‍රසාද රූප කියන මේ ප්‍රසාද රූප අතරින් වර්තමාන ප්‍රසාද රූප 5 අන්න අර සප්ත දසායුෂ්ක අරමුණු වලින් කොටසක් බවට පත් වෙනවා. එතකොට එහෙමනම් මෙන්න මේ රූප 5 අර මුල් චිත්ත වීති 7 අරමුණු බවට පත් වෙනවා. බලන්න රූප 22කින් 5ක් වර්තමාන ප්‍රසාද රූප යටතේ එන්නේ. හොඳයි. ඊළඟ අරමුණ අපි බලමු. සූක්ෂම රූප 16. එතකොට සූක්ෂම රූප 16ත් ධම්මාරම්මණයේ එක කොටසක්. මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු අතර එක කොටසක්. එතකොට සූක්ෂම රූප 16. මේ සූක්ෂම රූප 16ත් මේ වර්තමාන සූක්ෂම රූප පමණක් නෙවෙයි මනෝද්වාරයට ආපాతගත වෙන්නේ. අතීත සූක්ෂම රූපත් අරමුණු ආපాతගත වෙනවා. ඒ වගේම තමයි අනාගත සූක්ෂම රූපත් මනෝද්වාරයට ආපాతගත වෙනවා. එතකොට බලමු මේ අතීත සූක්ෂම රූප යටතේද වර්තමාන සූක්ෂම රූප යටතේ හෝ එහෙම නැත්නම් අනාගත සූක්ෂම රූප යටතේ අර අපි අදහස් කරපු නැත්නම් අර සප්ත දශායුෂ්ක රූප 22කින් රූප කොටසක් මේවට අන්තර්ගත වෙනවද කියලා, මේ යටතේ තියෙනවද කියලා අපි බලමු. දැන් මුලින්ම අතීත සූක්ෂම රූප. එතකොට ඒ සප්ත දශායුෂ්ක රූප යම් තැනක පැමිණෙනවා නම් ඒ තැන අපි කහ පාටින් පසුබිම ලකුණු කරලා තියෙනවා. ඒ බලන්න මෙතන අතීත සූක්ෂම රූප යටතේ රූප 16ක් තියෙනවා. සූක්ෂම රූප 16නේ. ඒ 16 යටතේ එකදු රූපයක්වත් අර සප්ත දශායුෂ්ක රූප නියෝජනය කරන්නේ නැහැ. සප්ත දශායුෂ්ක රූප එකක්වත් මෙතනදී නැහැ. අතීත සූක්ෂම රූප යටතේ. ඊළඟට අපි බලමු වර්තමාන සූක්ෂම රූප. වර්තමාන සූක්ෂම රූප එතනත් 16යි. බලන්න මේ 16 යටතේ තියෙනවා. ආපෝ ධාතුව, ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ, හෘදේ රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ, ආකාශ ධාතුව, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. බලන්න රූප තියෙනවා 10ක්. රූප 10ක්. එතකොට අර සප්ත දශායුෂ්ක රූප 22 අතරින් 10ක් මෙන්න මේ වර්තමාන සූක්ෂම රූපයට තියෙනවා. වර්තමාන සූක්ෂම රූපයට තේ 10ක් එන්නේ. එතකොට බලන්න දැන් මේ වෙනකොට සප්ත දශායුෂ්ක රූප 22 අතරින් රූප අපි 15ක්. 15ක් අන්තර්ගත වෙන තැන එන තැන නියෝජනය කරන තැන අපි දැනගත්තා. එතකොට ප්‍රසාද රූප වලදී වර්තමාන ප්‍රසාද රූප 5 යටතේ 5ක් තියෙනවා. ඊට පස්සේ වර්තමාන සූක්ෂම රූප 16 යටතේ 10ක් තියෙනවා. ඊළඟට බලමු අනාගත සූක්ෂම රූප යටතේ එකදු රූපයක්වත් අනාගත සූක්ෂම රූප යටතේ ඉන්නේ නැහැ. සප්ත දශායුෂ්ක එකදු රූපයක්වත් නැහැ. හොඳයි. ඊළඟට තියෙන්නේ මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු අතර
මේ ධම්මාරම්මණය යටතේ සිත් කෙටි ක්‍රමයෙන් 89ක් දීර්ඝ ක්‍රමයෙන් නම් 121ක්. එතකොට මේ සිත් අපි දක්වනකොට අපිට පුළුවන් අතීත සිත් වර්තමාන සිත් අනාගත සිත් වශයෙන් දක්වන්න. ඒ වගේම තමයි කාමාවචර සිත් සහ සෙසු සිත් වශයෙන් දෙකොට්ටාසයකින් දක්වන්න පුළුවන්. දැන් බලන්න මෙතන දක්වලා තියෙන්නේ අතීත ඊට පස්සේ කා කියලා අකුරක් තියෙනවා. එකෙන් කියන්නේ කාමාවචර කියන එකයි. අතීත කාමාවචර සිත් 54. ඊළඟට වර්තමාන කාමාවචර සිත් 54. අනාගත කාමාවචර සිත් 54. ඊළඟට අතීත රූ කියන එකෙන් අදහස් කරන්නේ රූපාවචර කියන එක. ආ කියන එකෙන් අදහස් කරන්නේ අරූපාවචර. ලෝ කියන එකෙන් අදහස් කරන්නේ ලෝකෝත්තර. ඒකට අතීත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 67. ඊට පස්සේ වර්තමාන රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 67. ඊට පස්සේ අනාගත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 67. මෙන්න මේ සියල්ලටම තමයි අර චිත්ත කියන වචනේ යොදලා තියෙන්නේ. නැත්නම් සිත්. දීර්ඝ ක්‍රමයෙන් දක්වලා තියෙනවා. ඒතකොට සිත් 121 මේ විදිහටයි ගැනෙන්නේ. එතකොට මනෝද්වාරයට පැමිණෙන අරමුණු මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු වල අතීත කාමාවචර සිත් 54ත් මනෝද්වාරයට ආපాతගත වෙනවා. වර්තමාන කාමාවචර සිත් 54ත් ආපాతගත වෙනවා. අනාගත කාමාවචර සිත් 54ත් ආපాతගත වෙනවා. ඊළඟට අතීත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 67ත් ආපాతගත වෙනවා. වර්තමාන රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 67ත් ආපాతගත වෙනවා. අනාගත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් 67ත් ආපాతගත වෙනවා. එතකොට නමුත් මේ සිත් අතර එක අර සප්තදසායුෂ්ක අරමුණු කිසිවක් නැහැ. චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙන අරමුණු 22කින් එකක්වත් නැහැ. ඒ නිසා පසුබිම අපි කහ පාටින් ලකුණු කරලා නැහැ. හොඳයි. ඊළඟට බලමු ඊළඟ කොටස. චෛතසික 52 මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු අතර ඊළඟට තියෙන්නේ චෛතසික 52. එතකොට මේ චෛතසික 52 කියනකොට අතීත වර්තමාන අනාගත ඒ කාමාවචර මේ චෛතසික සියල්ලම අයිති වෙනවා. බලන්න අතීත කා කියලා දක්වලා තියෙන ඊට පස්සේ චෛතසික 52. ඒ කියන්නේ අතීත කාමාවචර සිත්වල යෙදෙන චෛතසික 52. ඊළඟට වර්තමාන කා චෛතසික 52 කියලා තියෙනවා. එතන පැහැදිලි කරන්නේ වර්තමාන කාමාවචර සිත්වල යෙදෙන චෛතසික 52. ඊළඟට අනාගත කා චෛතසික. ඒ කියන්නේ අනාගත කාමාවචර සිත්වල පහළ වෙන චෛතසික 52. ඊළඟට අතීත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල පහළ වෙන චෛතසික 38. ඊළඟට වර්තමාන රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල පහළ වෙන චෛතසික 38. අනාගත රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල පහළ වෙන චෛතසික 38. ඒවා තමයි දක්වලා තියෙන අනාගත රූ ආලෝ චෛතසික 38 කියලා. ඒකට සාමාන්‍යයෙන් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල පහළ වෙන සියලුම චෛතසික බැලුවොත් චෛතසික 38යි තියෙන්නේ. චෛතසික 38යි පහළ වෙන්නේ. කාමාවචර සිත්වල චෛතසික 52ම පහළ වෙනවා. ඒ කියන්නේ සිත් සියල්ලේම බැලුවොත් පොදුවේ 52ක් පහළ වෙනවා. හොඳයි. එතකොට දැන් මේ චෛතසික අතරත් අර සප්තදසායුෂ්ක අරමුණු කිසිවක් නැහැ. හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟ අරමුණු නිර්වාණය. මනෝද්වාරයට ආපాతගත වෙන තවත් අරමුණක් තමයි නිර්වාණය. නිර්වාණය කාල විමුක්ත නිවන. ඒකට ඒ නිවන සප්තදසායුෂ්ක අරමුණක් නෙවෙයි. ඒ නිසා අපි පාඩ කරලා නැහැ. ඊළඟට ධම්මාරම්මණයට තියෙන අවසාන ආරම්මණේ ප්‍රඥප්තිය.
ප්‍රඥප්තිය කාල විමුක්තයි. ඒකට අර්ථ ප්‍රඥප්තිය නාම ප්‍රඥප්තිය වශයෙන් දෙවදෑරුම්. ඒතර ප්‍රඥප්තියත් ඒ සප්තදස ආයුෂ් කර්මණක් හැටියට ගන්නේ නැහැ. හොඳයි. ඒකට ධම්මාරම්මන යටතේ තියෙන සයාකාර අරමුණුම අපි සයාකාර අරමුණු වලම අපි පරීක්ෂා කරා. එතකොට අර සප්තදස ආයුෂ් කර්මණු තිබුණේ ප්‍රසාද රූපය යටතේ සූක්ෂම රූපය යටතේ පමණයි. හොඳයි. ඒ තැන් දෙකේ තමයි සප්තදස ආයුෂ්ක රූප 15ක් හමු වුණේ. ඊළඟට අපි බලමු මනෝද්වාරයට ආපాతගත වෙන අනිත් අරමුණු කොටස තමයි ගෝචර රූප 5. ගෝචර රූප 5. ඒතර ගෝචර රූප 5 යටතේ බලන්න මුලින්ම තියෙන්නේ රූප. රූප කියලා කියන්නේ මේ වර්ණ රූපේ. එතකොට මේ රූපයත් අතීත රූපේ, වර්තමාන රූපේ, අනාගත රූපේ හැටියට කොටස් 3යි. ඒතර මනෝද්වාරයට ආපాతගත වෙනවා මේ වර්තමාන රූපයත්, අතීත රූපයත්, අනාගත රූපයත්. එතකොට මෙන්න මේ රූප අතර තියෙනවා මේ වර්තමාන රූපේ අපි පාඨ කරලා පසුබිම. ඒ කියන්නේ අර සප්තදසායුෂ්ක අරමුණු අතර එක අරමුණක් තමයි මේ වර්තමාන රූපේ. අන්න සප්තදසායුෂ්ක අරමුණු අතර එකක් තිබුණා රූප කියලා. එතකොට අන්නේ රූපය මේ වර්තමාන රූප කියන තැන තමයි මේ එතන තමයි ඒක නියෝජනය කරන්නේ. වර්තමාන රූප කියලා කියන්නේ ඒ සප්තදසායුෂ්ක රූපයක්. සප්තදසායුෂ්ක අරමුණ. හොඳයි. එතකොට අපිට මේ වෙනකොට 16ක් සප්තදසායුෂ්ක අරමුණු අතර 16ක් හමු වුණා. ඊළඟට බලමු ශබ්ද. ගෝචර රූප පහේ ඊළඟ එක ශබ්ද. ශබ්දේ කියන්නේ ශබ්ද රූපේ. ඒකට ශබ්ද රූපයත් මේ මනෝද්වාරයට අරමුණු වෙන ශබ්ද රූප හැටියට මේ අතීත ශබ්ද රූපයත්, වර්තමාන ශබ්දයත්, අනාගත ශබ්දයත් තුනම ගෙනෙනවා. අතීත ශබ්දයත් අරමුණු වෙනවා. අතීත ශබ්දයත් මේ මනෝද්වාරයට ආපాతගත වෙනවා. වර්තමාන ශබ්දයත් ආපాతගත වෙනවා. අනාගත ශබ්දයත් ආපాతගත වෙනවා. එතකොට මෙන්න මේ ශබ්ද අතර වර්තමාන ශබ්දේ වර්තමාන ශබ්දයට අර චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් තියෙනවා. ඒකට අර සප්තදසායුෂ්ක රූප අතර තවත් එක රූපයක් මෙන්න මෙතන අපිට හමු වෙනවා. වර්තමාන ශබ්දේ. එතකොට බලන්න දැන් 17ක් සප්තදසායුෂ්ක අරමුණු අතර අරමුණු 17ක් අපිට හමු වුණා. මේ මනෝද්වාරයට පැමිණෙන අරමුණු අතර. හොඳයි. ඊළඟට ගන්ධය. ඒතර ගන්ධයත් ආකාර 3යි. අතීත ගන්ධය, වර්තමාන ගන්ධය, අනාගත ගන්ධය. මේ තුන් ආකාර ගන්ධයේම මනෝද්වාරයට ආපాతගත වෙනවා. එතකොට මෙන්න මේ අතරතර වර්තමාන ගන්ධය. ඒකට සප්තදසායුෂ්ක අරමුණු අතර එක අරමුණක් තමයි මේ වර්තමාන ගන්ධය. ගන්ධ රූපේ. එතකොට මේ ගන්ධ රූපේ කියන එක මෙන්න මේ තැන තමයි පැමිණෙන්නේ. ඒතකොට දැන් බලන්න අපිට 18ක් සප්තදසායුෂ්ක රූප 22 අතරින් 18ක් එන තැන් අපිට හමු වුණා. හොඳයි. ඊළඟට රස. ගෝචර රූප 5 අතර තවත් එකක් රස රූපේ. ඒකට ඒකත් අතීත රසය, වර්තමාන රසය, අනාගත රසය වශයෙන් කොටස් 3යි. ඒකට මනෝද්වාරයට ආපాతගත වෙනවා අතීත රසයත්, වර්තමාන රසයත්, අනාගත රසයත්. එතකොට සප්තදසායුෂ්ක රූප 22 අතර එන රස රූපය. රස රූප හැටියට අදහස් කරන්නේ මෙන්න මේ වර්තමාන රසය. වර්තමාන රසය. එතකොට සප්තදසායුෂ්ක රූප අතර එකක් තමයි වර්තමාන රස රූපය කියලා කියන්නේ. එතකොට බලන්න 19ක් සප්තදසායුෂ්ක රූප අතර අරමුණු අතර 19ක් දැන් අපිට හමු වුණා. මේ මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු අතර. ඊට පස්සේ තව තියෙනවා 3ක්. අපි බලමු ඊළඟට පොට්ටබ්බ. ගෝචර රූප පස්සේ අවසානික පොට්ටබ්බ රූපේ.
පොට්ටබ්බේ වශයෙන් අදහස් කරන්නේ පඨවි තේජෝ වායෝ කියන රූප තුන. එතකොට මනෝද්වාරයට ආපాతගත වෙන පොට්ටබ්බය කියනකොට අතීත පොට්ටබ්බයත් ආපాతගත වෙනවා, වර්තමාන පොට්ටබ්බයත් ආපాతගත වෙනවා, අනාගත පොට්ටබ්බයත් ආපాతගත වෙනවා. එතකොට අතීත පොට්ටබ්බේ කියනකොට අතීත පඨවි තේජෝ වායෝ ධාතු තුන. වර්තමාන පොට්ටබ්බේ කියනකොට වර්තමාන පඨවි තේජෝ වායෝ. අනාගත පොට්ටබ්බේ කියනකොට අනාගත පඨවි තේජෝ වායෝ. හොඳයි. එතකොට දැන් මෙතන තියෙනවා පඨවි තේජෝ වායෝ වර්තමාන. එතකොට අපි කහ පාටින් ලකුණු කරලා තියෙනවා. අන්න එතන අර සප්තදසායුෂ්ක රූප 22කින් රූප 3ක් තියෙනවා. සප්තදසායුෂ්ක අරමුණු 22කින් අරමුණු 3ක් තියෙනවා මෙතන. මොනවද? වර්තමාන පඨවි තේජෝ වායෝ. ඒතර බලන්න අපිට රස රූපයේ දක්වා 19ක් තිබුණා. දැන් මෙතන 20යි 21යි 22යි. එතකොට අන්න සප්තදසායුෂ්ක අරමුණු මේ මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු අතර තියෙන තැන් අපි දැන් හඳුනගත්තා. පැමිණෙන තැන් ටික හඳුනගත්තා. එතකොට මෙන්න මේ මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු අතරින් මේ කහ පාටින් පසුබිම ලකුණු කරපු ටික තමයි මේ අන්න අර සප්තදසායුෂ්ක විභූතාරම්මන වීති 5ටත් අවිභූතාරම්මන වීති 2ටත් මේ ඒ වීති වල සිත් වලට අරමුණු වෙන්නේ. නැත්නම් ඒ වීති පහළ වෙන්න මේ අරමුණ මනෝද්වාරයේ හැපෙන මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු වෙන්නේ ඔන්න ඔය කහ පාටින් පසුබිම ලකුණු කරපු මේ අරමුණු 22. නැත්නම් රූප 22. හොඳයි. එතකොට දැන් පිරිසට පැහැදිලි මේ මනෝද්වාර වීති කියන්නේ ඇයි? මනෝද්වාර වීති කියන්නේ ඇයි කියන එක. මනෝද්වාරයට විභූතාරම්මන අවිභූතාරම්මන ආපాతගත වෙනවා. ඒ නිසා පහළ වෙනවා චිත්ත වීති. මනෝද්වාරයට පමණක් ආපాతගත වීමේදී චිත්ත වීති පහළ වෙනවා. ඒවට කියනවා මනෝද්වාර වීති කියලා. එතකොට මේ මනෝද්වාර වීති කොටස් දෙකකට බෙදෙනවා. කාම ජවන වීති සහ අර්පණා ජවන වීති කියලා. එතකොට කාම ජවන වීති අපිට මුලින් ඉගෙන ගන්න තියෙන්නේ. කාම ජවන වීති මූලිකව කොටස් 4යි. 4 අතරේ මුලින්ම තියෙනවා සප්තදසායුෂ්ක විභූතාරම්මන වීති 5ක්. ඊළඟට සප්තදසායුෂ්ක අවිභූතාරම්මන වීති 2ක් තියෙනවා. එතකොට ඒ වීති සිත් නැත්නම් ඒ චිත්ත වීති පහළ වෙන්න අරමුණු වශයෙන් දක්වන්නේ අර සප්තදසායුෂ්ක විභූත සහ අවිභූත ආරම්මන 22. නැත්නම් රූප 22. එතකොට මේ රූප 22 මේ මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු අතර කොයි තැනද පැමිණෙන්නේ කියන එකත් අපි පැහැදිලි කරගත්තා. එතකොට ඊළඟට අපිට තියෙන්නේ ඒ සප්තදසායුෂ්ක විභූතාරම්මන වීති සහ අවිභූතාරම්මන වීති ඉගෙන ගන්න. අපි ඒක ඊළඟ දවසේ තමයි ඒ ටික පැහැදිලි කරලා දෙන්නේ. එතකොට දැන් ওই මූලික කොටස් ටික අද ඔය පැහැදිලි කරලා දුන්න කොටස් ටික හොඳින් මතකයේ තියාගන්න ඕනේ. ඒ ටික හොඳින් තමන්ගේ හිතට ගන්න ඕනේ. හොඳින් පැහැදිලි කරගන්න ඕනේ. මේ ටික निराවුල් කරගන්න ඕනේ. එතකොට තමයි ඊතුරු කොටස් ඊතුරු වීති ටික මේ පැහැදිලි කරගන්න තේරුම් ගන්න බොහොම පහසු වෙන්නේ. විශේෂයෙන්ම මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු ටික හොඳින් निराවුල් කරගන්න ඕනේ. හොඳින් निराවුල් කරගන්න ඕනේ. ඒ නිසා අපි අද ඔය පැහැදිලි කරලා දුන්න කොටස් ටික තමන් නැවත නැවත බලන්න නැවත හිතට ගන්න පැහැදිලි කරගන්න ඒ ටික निराවුල් කරගන්න අපි ඊට පස්සේ ඊළඟ දවසේදී අපි සප්තදසායුෂ්ක විභූතාරම්මන සහ විභූතාරම්මන චිත්ත වීති පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙමනම් අදට අපි අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා.
ඊළඟට අපිට තියෙන්නේ පාලි පාඩම අපි බලමු. එදා අපි දුන්නා විදූ ශබ්දයේ විදියට වර්ණ ගන්න ශබ්ද කීපයක්. බලමු. විඤ්ඤෝ පඬිතයා. විඤ්ඤෝ විඤ්ඤෝ විඤ්ඤුනෝ විඤ්ඤුං විඤ්ඤෝ විඤ්ඤුනෝ විඤ්ඤුනා විඤ්ඤෝභි විඤ්ඤෝහි විඤ්ඤුනෝ විඤ්ඤුස්ස විඤ්ඤෝනං විඤ්ඤුනා විඤ්ඤෝභි විඤ්ඤෝහි. ඊට විඤ්ඤුනෝ විඤ්ඤුස්ස විඤ්ඤෝනං විඤ්ඤුම්හි විඤ්ඤුස්මින් විඤ්ඤෝසු විඤ්ඤුනා විඤ්ඤෝභි විඤ්ඤෝහි විඤ්ඤෝ විඤ්ඤෝ විඤ්ඤුනෝ. ඊළඟට වදඤ්ඤෝ යහපත් වචන දාන්නා පරිත්‍යාග කරන්නා. ඒකට මේ දෙන්නටම අපි මේ වදඤ්ඤෝ කියලායි කියන්නේ. බලන්න. වදඤ්ඤෝ වදඤ්ඤෝ වදඤ්ඤුනෝ වදඤ්ඤුං වදඤ්ඤෝ වදඤ්ඤුනෝ වදඤ්ඤුනා වදඤ්ඤෝභි වදඤ්ඤෝහි වදඤ්ඤුනෝ වදඤ්ඤුස්ස වදඤ්ඤෝනං වදඤ්ඤුනා වදඤ්ඤෝභි වදඤ්ඤෝහි වදඤ්ඤුනෝ වදඤ්ඤුස්ස වදඤ්ඤෝනං වදඤ්ඤුම්හි වදඤ්ඤුස්මින් වදඤ්ඤෝසු වදඤ්ඤුනා වදඤ්ඤෝභි වදඤ්ඤෝහි වදඤ්ඤෝ වදඤ්ඤෝ වදඤ්ඤුනෝ. ඊට පස්සේ කතඤ්ඤෝ කෙලෙහි ගුණ දාන්නා. කතඤ්ඤෝ කතඤ්ඤෝ කතඤ්ඤුනෝ කතඤ්ඤුං කතඤ්ඤෝ කතඤ්ඤුනෝ කතඤ්ඤුනා කතඤ්ඤෝභි කතඤ්ඤෝහි කතඤ්ඤුනෝ කතඤ්ඤුස්ස කතඤ්ඤෝනං කතඤ්ඤුනා කතඤ්ඤෝභි කතඤ්ඤෝහි. ඊළඟට කතඤ්ඤුනෝ කතඤ්ඤුස්ස කතඤ්ඤෝනං කතඤ්ඤුම්හි කතඤ්ඤුස්මින් කතඤ්ඤෝසු කතඤ්ඤුනා කතඤ්ඤෝභි කතඤ්ඤෝහි කතඤ්ඤෝ කතඤ්ඤෝ කතඤ්ඤුනෝ. සබ්බඤ්ඤෝ සර්වඥයන් වහන්සේ සියල්ල දන්නා කියන අර්ථය. සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤුනෝ සබ්බඤ්ඤුං සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤුනෝ සබ්බඤ්ඤුනා සබ්බඤ්ඤෝභි සබ්බඤ්ඤෝහි සබ්බඤ්ඤුනෝ සබ්බඤ්ඤුස්ස සබ්බඤ්ඤෝනං සබ්බඤ්ඤුනා සබ්බඤ්ඤෝභි සබ්බඤ්ඤෝහි. ඊළඟට සබ්බඤ්ඤුනෝ සබ්බඤ්ඤුස්ස සබ්බඤ්ඤෝනං සබ්බඤ්ඤුම්හි සබ්බඤ්ඤුස්මින් සබ්බඤ්ඤෝසු සබ්බඤ්ඤුනා සබ්බඤ්ඤෝභි සබ්බඤ්ඤෝහි සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤුනෝ. ඊළඟට මත්තඤ්ඤෝ පමණ දන්නා. මත්තඤ්ඤෝ මත්තඤ්ඤෝ මත්තඤ්ඤුනෝ මත්තඤ්ඤුං මත්තඤ්ඤෝ මත්තඤ්ඤුනෝ මත්තඤ්ඤුනා මත්තඤ්ඤෝභි මත්තඤ්ඤෝහි මත්තඤ්ඤුනෝ මත්තඤ්ඤුස්ස මත්තඤ්ඤෝනං මත්තඤ්ඤුනා මත්තඤ්ඤෝභි මත්තඤ්ඤෝහි මත්තඤ්ඤුනෝ මත්තඤ්ඤුස්ස මත්තඤ්ඤෝනං මත්තඤ්ඤුම්හි මත්තඤ්ඤුස්මින් මත්තඤ්ඤෝසු මත්තඤ්ඤුනා මත්තඤ්ඤෝභි මත්තඤ්ඤෝහි මත්තඤ්ඤෝ මත්තඤ්ඤෝ මත්තඤ්ඤුනෝ. පබ්බෝ අධිපතියා පබ්බෝ පබ්බෝ පබ්බුනෝ පබ්බුං පබ්බෝ පබ්බුනෝ පබ්බුනා පබ්බෝභි පබ්බෝහි පබ්බුනෝ පබ්බුස්ස පබ්බෝනං පබ්බුනා පබ්බෝභි පබ්බෝහි පබ්බුනෝ පබ්බුස්ස පබ්බෝනං පබ්බුම්හි පබ්බුස්මින් පබ්බෝසු පබ්බුනා පබ්බෝභි පබ්බෝහි පබ්බෝ පබ්බෝ පබ්බුනෝ. හොඳයි. එතකොට අපි මේ වාරයේ අභ්‍යාසයේ හැටියට තියෙනවා වාක්‍ය කිහිපයක් සිංහලයට නගන්න. බලන්න. 1. චක්කුමන්තෝ සදා රූපානි පස්සන්ති. 2. හිරිමන්තා මනුස්සා අද්ධා පාපානි න කරොන්ති. 3. බුද්ධිමන්තා සතිමන්තා මනුස්සා ගරුස්ස සන්තිකේ සතිපට්ඨාන සුත්තං උග්ගන්හිත්වා සතිපට්ඨාන භාවනං කරොන්ති. 4. බන්ධුමන්තා මනුස්සා අම්හාකං ඥාතයෝ කුලවන්තෝ ධනවන්තෝ බලවන්තෝ ඉති නිරන්තරම් භාසන්ති. චක්කුමා පුරිසෝ මිත්තේහි සද්ධින් භානුමන්තං ඕලෝකේති. 6. තදා බලවන්තා අරී වේලූහි මනුස්සේ පහරින්සු. 7.
හරි. තිබිලා තියෙන්නේ. හරි. ඒකදා විදුනෝ බහතා ගුණවන්තම් පහරි. 9. පුඤ්ඤවන්තානම් පුත්තා බන්දුමන්තා භවිස්සanti. ඊළඟට 10. අහම් පුබ්බේ මයිහම් බහතරේහි සද්ධින් පබුස්ස ගේහේ වසින්. 11. විඤ්ඤෝ කස්සකා ඉදානි දේවෝ වස්සති ඉති කාලේන කෙත්තං කසන්ති. 12. බුද්ධෝ භගවා කතඤ්ඤෝ පුග්ගලා ලෝකස්මින් දුර්ලභා හොಂತಿ ඉති අභාසි. හොඳයි. ඒ වාක්‍ය ටික පරිවර්තනය කරන්න. එතකොට මේ අමුතු වචන තේරුම් සහිතව මෙතන තියෙනවා. ලෝකස්මින් ලෝකයෙහි රූපානි රූප නිරන්තරං නිරතුරුව එහෙම නැත්නම් නිතරම කියන අර්ථය. වස්සති වසී වහිනවා කියන එක. පුද්ගලා පුද්ගලයෝ දුර්ලභ දුර්ලභ. හොඳයි. ඒ වාක්‍ය ටික සිංහලයට පරිවර්තනය කරන්න ඊළඟ දවසේදී බලමු. හරි වැරදි. හොඳයි. එහෙමනම් අද දවසේදී අපි පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. කොට අභිධර්මයේ තුලින් අද මනෝද්වාරික චිත්ත වීතීන්ට සම්බන්ධව වටිනා කොටසක් ඉගෙන ගත්තා. වගේම පාලි පාඩම තුලිනුත් අපි පාලි වචන ඉගෙන ගත්තා. මේ තුල సంతානි කුසල සිතුවිලි පහළ වුණා. මේ කුසල සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් ඉගෙන කියා ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව වීරිය ඒ වගේම විවේක පසුබිම විවේක පරිසර සැකසේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් උදව්පකාර දිව්‍යතා මණ්ඩලීය ධාර්මික දේව ආරක්ෂාවත් නිතරම සැලසේවා. සෑම සියලු දෙනාටම ප්‍රාර්ථනා පරිදුතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තියකසේම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනෙ ශ්‍රමී කැප කළ මේ වෙනකොට ගිලන් භවයෙන් පසු වන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් කාලයේ ධනෙ ශ්‍රමී කැප කරන කැලුම් මහත්මයා ප්‍රධාන මේ තරුණ පිරිසටත් දරුවන්ටත් මේ පින් ජීවිතයට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක කල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝක සුපින් බලාපොරොත්තුෙන් පසු වන හැමතෙම මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාගේම ජීවිත සුඛී සුවපත් භාවයටපත් වෙත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. අවසාන වශයෙන් අප හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසු මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සබ්බ දුක්ඛා පමුඤ්චතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. තුන් ලෝක සනසවදාල ශාන්තිනායක අමාමෑණී සම්්‍යක් සම්මා සම්බුදු දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුදු ශාසනය චිරාත් කාලයක් ලොව පැවැත්වීම උදෙසාම මේ සම්බුද්ධ ශාසනයෙන් පිහිට බලාපොරොත්තුවෙන්
මේ ගෝර කටුක සංසාර සාගරය තරණය කිරීමේ අභිලාෂයෙන්ම මේ ධර්මය සොයාගෙන පැමිණෙන ධම්පිපාසිත දෙව් මිනිස් සහිත තුන් ලෝක ධාතුවේ විතන සියලු සත්වයන්ට මේ උදාාරතර ධර්මය සුවසේ සිත් පුරා විඳ ගැනීමට දැන කියා ගැනීමට හදවත් තුළ දරා ගනිමින් ඒ ධර්ම මාර්ගය ප්‍රගුණ කරමින් උතුම් නිර්වාණ ශේම භූමියට පත්වීම පිණිසම මේ උදාාරතර ධර්මය විවරණය කර විවෘත කර බැබලවීමට සැලැස්වීමයි මේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි පරමාර්ථය. ඒ පරමාර්ථයෙන් ආරම්භ කළ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවේ 56 වැනි වැඩසටහනයි මේ නිල වශයෙන් අවසන් කරන්නට යෙදෙන්නේ. සුපුරුදු පරිදි මින් අනතුරුව අද දිනේදීත් සජීවී වැඩසටහනට සහභාගී වන පිරිසට ධර්ම සාකච්ඡාවට යොමු වෙනට අවස්ථාව තිබෙනවා මේ තාක් සාකච්ඡා කරන්නට යෙදුණු පාඩම් ඇසුරෙන්. ඊට මත්තෙන් වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් අපි සිහිපත් කරන්නට කැමති විශේෂ කාරණයක් දැනුවත් කරන්නට දැනුම් දෙන්නට කැමති. ඒ තමයි අපේ මේ සත්පුරුෂ පිරිස දැනටමත් දන්නවා මේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනට සමගාමීව ඉරිදා දිනවල දෙසතියකට වරක් පැවැත්වෙන අපේ භාවනා වැඩසටහන. ඉතින් මේ භාවනා වැඩසටහනේ මේ වන විට භාවනා 4 කමඨහන් ඉගෙනෙන භාවනාවේ අපි අවසාන අදියරට ළඟා වෙමින් පවතිනවා. ලබන සති මීළඟ 25 වෙනි වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ 4 කමඨහන් භාවනාවෙහි අවසාන පියවරයි. ඉන් අනතුරුව ඒ කියන්නේ 26 වෙනි භාවනා වැඩසටහන ඉඳන් අලුත් භාවනා වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. අලුත් භාවනා කර්මස්ථාන වැඩපිළිවෙලක් එතෙන් පටන් ආරම්භ වෙනවා. ඒ තමයි ආනාපාන සති භාවනා කර්මස්ථානය. ඉතින් ඔක්තෝබර් මාසේ 17 වෙනිදා ඉරිදා ඉඳලා සිද්ධ ආරම්භ වෙන ඒ ආනාපාන සති භාවනා වැඩපිළිවෙලට වැඩසටහනට සම්බන්ධ වෙන්නට මේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනට සම්බන්ධ වෙන සජීවී වැඩසටහනට වගේම YouTube channel එක ඔස්සේ මේ වැඩසටහන් බලමින් නරඹමින් මේ අභිධර්මයේ ඉගෙන ගන්නා වූ පිරිසට කැමැත්තක් තිබෙනවා නම් මේ අයටත් අවස්ථාව ලබා දෙන්නට අපි කටයුතු කරන්නට සූදානමින් සිටිනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයේ පරිදි මේ පිරිසටත් මේ අවස්ථාව ලබා දෙන්නට. මොකද අතීත සංසාරයේ මේ ආනාපාන සති කර්මස්ථාන වඩා හිත පුරුදු කරගත් ඇත්තෝ ඕනෑ තරම් සිටිය හැකි. ඒ නිසාවෙන් ඒ අයටත් අවස්ථාව ලබා දෙන්නට අපි තීරණය කළා. ඒ නිසාවෙන් අපි මේ සඳහා ඔබට මේ වීඩියෝවේ පහත විස්තරයේ සඳහන් වෙන ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්නට පුළුවන්, ලියාපදිංචි වෙන්නට පුළුවන් භාවනා වැඩසටහන සඳහා. ඒ වගේම මේ පෞරාණික තේරවාදයේ වැඩසටහනට ඔබ ලියාපදිංචි වී ඇතනම් මේ වන විටත් ඒ වැඩසටහනට ලියාපදිංචි වූ පිරිසට අපි ඊමේල් මාර්ගයෙන් අපි දැනුවත් කරනවා මේ සඳහා භාවනා වැඩසටහනට ලියාපදිංචි වීමේ ලියාපදිංචි වීමේ ලින්ක් එක නැත්නම් ඒ යොමුව ලබා දෙනවා. එතකොටත් ඔබට පුළුවන් ලියාපදිංචි වෙන්න. හොඳයි. එහෙනම් ඒ කාරණා කිහිපයක් සිහිපත් කරමින් එහෙම නැත්නම් ඔබට පුළුවන් tripitaka.lesson@gmail.com අපේ ඊමේල් ලිපිනයට යොමු වෙලා ඊමේල් පණිවිඩයක් මාර්ගයෙන් අපෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් භාවනා වැඩසටහනට සහභාගී වෙන්නට අවශ්‍යයි කියලා. එමෙ අලුතෙන් සහභාගී වෙන පිරිසට භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්නට පුළුවන් 2021 ඔක්තෝබර් මාසයේ 17 වන ඉරිදා සිට බව කරුණාවෙන් මතක තබා ගන්න. ඒ අවස්ථාව අපිට ලබා දෙන්නට පුළුවන් මේ ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා වන විට අපිට ලියාපදිංචි වීමට ඉල්ලුම් කරපු පිරිසට පමණක් බවත් අපි කරුණාවෙන් මතක් කර සිටිනවා. හොඳයි. ඒ පණිවිඩයත් සමගම අද දවසට නියමිතව තිබුණු පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 56 වැනි වැඩසටහන අපි සුපුරුදු පරිද්දෙන් අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩසටහන අවසන් කිරීමට සුපුරුදු පරිදි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. ඒ වගේම
මේ උදාාරතර වැඩසටහන තුළින් අපි ජනිත කරගත්තා වූ ඒ සකල විපුල කුසල සම්භාර ශක්තියම අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපි අනුමෝදන් කරවමින් ස්වාමීන් වහන්සේ විසින් මේ මහත් වෙහෙසක් ගනිමින් මේ පාඩම් මාලා සකස් කරමින් ඒ වගේම මේ පාඩම් බොහෝම පැහැදිලිව නිරවුල්ව කියා දෙමින් මේ සම්බුද්ධ ශාසනයේ ඒ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරගන්නා වූ මේ මහානීය කුසලයත් අපිත් අනුමෝදන් වෙමින් මේ සියලුම කුසල් ගෝර කටුක සංසාරයෙන් එතර වීම පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරගනිමින් අද දවසට නියමිත වැඩසටහන අපි අවසන් කරන්නට යමු වෙමු. එහෙමනම් සියලු දෙනාම මාත් සමගම එක්ක ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීන්. ඕකාස වන්දාමි භන්තේ සුඛී හෝතු. මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදා. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු. සුපත්තේව. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සුපත්තේව සුපත්තේව.